भगवतो अरहतो सम्मा सम्बुद्धास्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धास्स सम्मा सम्बुद्धास्स बल पूरित पूजित बुद्ध दिवाकर यारो वेसक पोह दिन दिनु से कलो वेसक पोह दिन दिनु से कलो बुद्ध दिवाकर पादे पीनमु पीनमु बुधु गुणमुदे पारमिता बल पूरित पूजित बुद्ध दिवाकर यानो वेसक पोह दिन दिनु से कलो बुद्ध दिवाकर समसा मुलुलोव निवन रवादे पुण्य महोदधि शांत समाधि समसा मुलुलोव निवन रवादे पुण्य महोदधि शांत समाधि संरामर गुरुलोक शिवंकर बुद्ध दिवाकर यानो सनरामर गुरुलोक शिवंकर बुद्ध दिवाकर यानो मार पराजय कलमुनि दूंगे मार पराजय कलमुनि दूंगे करुणा शीतल में धारा गला बसी तुमनो तले दुखी मन निवार अमृत सादा बुदुरस कटिवी नेगियालोके किसयाई दुकांदुरु लुटुंडोके बुदुरस कटिवी नेगियालोके किसयाई दुकांदुरु मुलुतुंडोगे पारमिता बल पूरित पूजित बुद्ध दिवाकर यानो वेसक पोह दिन दिनु से कलो बुद्ध दिवाकर यानो वन्दे मस्सदस्साविं वन्दे सारथिनायकं वन्दे देवमनुस्सानं वन्दे बुद्धमहामुनिं वन्दे सुगत सारथि वन्दे पारगतं दुःखं वन्दे तथागतं वन्दे निब्बतं
විපුලකං සිවං වන්දේ නරාසවං බුද්ධං වන්දේ සම්බුද්ධ නායකං වන්දේ නිප්පතං සිවං වන්දේ නරාසවං බුද්ධං වන්දේ සම්බුද්ධ නායකං වන්දේ ගුණාකරං මුනිං වන්දේ මග්ගවිදුං බුද්ධං වන්දේ මග්ගකෝවිදං වන්දේ සුදසමුක්ඛමං වන්දේ මහා පුරුෂ විරං වන්දේ අපසෝදවං වන්දේ පුනఃපුරස්සින් වන්දේ තථාගතං මුනිං වන්දේ තිලෝකසනං වන්දේ සත්‍යං මතින් මහා පුදුමලෙස ලැබියා සත්‍යං මතින් මහා පුදුමලෙස තුති සිරිපතුල් පියවර සබාවදින විට තුති සිරිපතුල් පියවර සබාවදින समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजस् सुनन्तु सग्घमुखदं धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु 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 අපගේ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් තානාපති තුමා ප්‍රධාන සදහවත් පින්වත්නි අද වෙසක් පුන් පොහෝ දවස අපිට වර්ෂයේ ලැබෙන පුණ්‍යවන්තම දවස පුන් පොහෝ දවසක පින්වත්නි පුන් සඳ පායලා තියෙන රාත්‍රියක සිද්ධ වෙච්ච එක කතාවක් මම පොඩ්ඩක් මතක් කරන්නම්. තරුණ ළමයි දෙන්නෙකුට හිතුණා පුන් සඳ පායලා තියෙන රැක ටිකක් සප්පායම් වෙලා ගඟේ උරු පදින්න. මේ දෙන්න කතා කරගත්තා එළි වෙනකම් අපි උරු පදිමු කියලා. ඊට පස්සේ පින්වත්නි මේ දෙන්න උරුවල් තියෙන ඒ ගම් යුරට ගිහිල්ලා ගම් යුරේ තමන් ගෙනාපු බෝතල් ටික ඉවර වෙනකම්ම කාලේ ගත කළා ගම් යුරේ. ඊට පස්සේ දැන් හොද්දටම වෙරි වෙලා මේ දෙන්න
හීන් සැරේ ඔරුව අල්ලගෙන ඔරුවට නැග්ගා. නැගලා හබල් දෙකත් අරගෙන තමන් යා යුතු දිශාව පැත්තට දැන් ටික ටික ඔරුව පදින්න පටන් ගත්තා. ඊට පස්සේ මේ දෙන්න හබල් ගහමින් ඔරුව පැදගෙන යන ගමන් ටික දුරක් යද්දි සින්දු කිය වෙරි මතයට සින්දුත් කියවෙනවා. සින්දු කිය විනෝදෙන් ඔරු පදින්න පටන් ගත්තා. දැන් පින්වත්නි එළි වෙනකම්ම මේ දෙන්න දාඩිය දාගෙන සෑහෙන වෙහසකින් රෑ පුරාම ඔරු පදිනු. මේ විදිහට මේ දෙන්න ඔරු පැදලා දාඩිය දාගෙන එළි වෙනකොට ටිකක් වෙරි හිඳිලා මහන්සියටත් එක්ක දැන් මේගොල්ලෝ සින්දු කිය එළි වෙනකන් ඔබ දන්නවා ඔරුව සෑහෙන දුරක් පදින්න ඇතිනේ. ඉතින් එළි වෙලා වෙරි හිඳිලා බලනකොට පින්වත්නි ඔරුව ඒ තමන් ඔරුවට නැග්ග ගම් යූරේමයි. මොකද වෙලා තියෙන්නේ? කඹේ ලෙහලනේ. වෙරි මතේට කඹේ අමතක වෙලා උන්නහැලා දෙන්න හොඳට දැන් ඔරු පැදලා දාඩිය දාගෙන දැන් උදේට පහුවදා උදේ මේක දැක්කට පස්සේ දෙන්නට ලැජ්ජයි. ඒ රෑ තිස්සේ මහා පුදුම සින්දු කීකී සිහින ලෝකයක හිටියා පින්වත්නි. එතකොට මේ කඹේ තියෙන බව අමතකුනේ මක් නිසාද? වෙරි මත නිසා. වෙරි මතකින් ඒ දෙන්නගේ සිහිය වැහිලා. ඒ නිසා කඹයකින් ඔරුව බැඳිලා. මෙන්න මේ එක දෙයකින් වැහිච්ච නිසා තව දෙයකින් බැඳිලා මේ අයගේ වෙහසේ කිසිම ප්‍රතිඵලයක් නැතුව ඒ අය එකම තැන ඔරු පැද හිටියා. එතකොට පින්වත්නි ගමනක් යනවා කියලා හිතනවා. හැබැයි එක තැන බුදුරජාණන් වහන්සේ වදාළ අපේ සසරේ ස්වභාවයත් ඒ වගේ. අපිටත් පින්වත්නි ඒ හඳ ඇති රැක උරුපදින්න ආසාවක් ඇවිල්ලා සින්දු කියා සෑහෙන දුර උරුපදිනා වගේ අපේ ජීවිතේ ගමන. අපිටත් තියෙන වෙරි මත. ඒ වෙරි මතට කියනවා අවිද්‍යාව කියලා. අවිද්‍යාව නම් වූ වෙරි මතින් අපි වැහිලා තණ්හාව නම් වූ කඹෙන් අපේ ඔරුව බැඳිලා. එනිසා පින්වත්නි අපි යන ඇති ගමනක් නෑ. හැබැයි අපි හිතාගෙන ඉන්නවා මහා ගමනක් යනවා කියලා. තණ්හාවේ කඹේ බැඳිච්ච බව අපිට පේන්නේ නැත්තේ අවිද්‍යාව නැමැති වෙරි මතින් වැහිච්ච හින්දා. බුදුරජාණන් වහන්සේගේ වැඩිම කාලයක් උන්වහන්සේගේ ධර්මයේ දේශනා කරපු ජේතවනාරාමේ උන්වහන්සේ වැඩිම ධර්ම දේශන ප්‍රමාණයක් කරපු භූමිය තමයි ජේතවනාරාමේ ධම්සභා මණ්ඩපේ. එතකොට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලේ වැඩිම ධර්ම දේශන ප්‍රමාණයක් එහෙනම් කෙරුණේ කොතනද? ජේතවනාරාමේ ධම්සභා මණ්ඩපේ. ගොඩාක් දේශනවල තියෙන පින්වත්නි සවැත් නුවර ජේතවනාරාමේදී පැවැත්වුවා කියලා. ඒතකොට මේ බොහෝ දේශනා ධම්සභා මණ්ඩපේ කරපුවා. ඔබ නිකන් හිතන්න කවුරු හරි පිරිසක් හොඳටම බීලා මේ පන්සලට ඇවිල්ලා මොනවා හරි කෑ ගහලා මෙතන යම්කිසි විකාරයක් කරනවා නම් මේකේ ඉන්න සැදැහැවත් කෙනෙකුට අර වෙරි මතේ බීලා ඇවිල්ලා දඟලන කෙනා දකින්නකොට යම් අමනාපයක් හිතට එයිද නැද්ද? එනවා. ඔබ හිතන්නේ ඒ වෙරි මතේ බීලා ඉන්නේ ගෑනු කට්ටියක් නම්? කාන්තාව ටිකක් බීලා ඇවිල්ලා වෙරි මතේ මේකේ කෑ ගහනවා නම් මේ ධර්ම දේශනා කරන භූමියේ දඟලනවා නම් මේ ධම්සභා මණ්ඩපයක් විදියට හදලා තියෙන මනරම් වේදිකාව උඩ දඟලනවා නම්
ඔබට යම්කිසි අමනාපයක් ඇති වෙයිද නැද්ද? ඇති වෙනවා. දුකක් ඇති වෙනවා. පින්වත්නි, අපි මේ ධර්මය අහන මේ පූජනීය විහාරස්ථානේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අච්චර තමන් වහන්සේගේ ජීවිත කාලේ වැඩිම ධර්ම දේශන ප්‍රමාණයක් කරපු ජේතවනාරාමේ සුගන්ධ කුටිය සහිත ඒ අසලම තීච්ච සුගන්ධ කුටියේ ඒ පේන තැනම සීමාවේ තීච්ච දෙව්රම් බෙහෙරේ ධර්මශාලාවට බීගත්තු කාන්තාව ටිකක් ආවා. යාලා බෝතල් හංගගෙන ඇවිල්ලා ඒ ධර්මශාලාව ඇතුලේ තමයි බිව්වේ. බුදුරජාණන් වහන්සේ ඉද්දී කාගේද මේ කාන්තාව ටික කාත් එක්කද ආවේ? විශාකත් එක්ක. එතකොට විශාකගේ යාළුවෝ ටික මේ අය බීලා කෑ ගහනකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ඒ අයට වෙරි හිඳන විදිහට තථාගතයන් වහන්සේ අදිස්ථානයක් ඇති කරලා, මොකද එකක් හේතුව බිව්වත් බුදු කෙනෙක්ගේ ධර්මය දේශනා කරන තැනක බුදුරජාණන් වහන්සේත් ඉද්දි බොණ්ඩතරන් හිතක් ඇති වෙච්ච මේ මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරනවා තව සුළු මොහොතකින්. එවන් සිතක් තියෙන පිරිසක් දැන් මේ වැඩේ කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ආයත වදාළ අපුරු ගාතාවක්, කෝණහාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති. මොන හිනාවක්ද මොන සතුටක්ද කියලා ඇහුවා. මේ අඳුරේ ඉන්න අපිට පින්වත්නි, අපිට පැහැදිලිව අවිද්‍යාව කියන ඔය අනවබෝධයේ අඳුර තියෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. අද වගේ දවසක අවබෝධ කරපු ඒ සම්බුද්ධත්වයේ අවබෝධයත් එක්කයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ මුල් කරලා පින්වත්නි, අද දවසට ප්‍රධාන කාරණා 3ක් තියෙන බව ඔබ දන්නවා. මේ කාරණා 3ත් එක්ක කෝණහාසෝ කිමානන්දෝ කියන්න සිද්ධ වෙනවා අපේ රටේ සිංහලයන්ටත්. ඒකට හේතුව මම ඔබට මේක තේරුම් ගන්න පුංචි කාරණයක් මේ විදිහට කියන්නම්. අපි හිතමු මගේ උපන්දිනේ දවසේ මම ගිහි ගෙදර හිටියානම් මගේ උපන්දිනේ දවස මට අවුරුද්දක් පාසා විනෝද වෙන්න තියෙන දවසක්ද නැද්ද? විනෝද වෙන්න තියෙන දවසක්. අපි දැන් මහාන වුණාට පස්සේ එහෙම උපන්දිනේ සිහි කරලා විනෝද වෙන්නේ නැහැ. සමහර ස්වාමීන්වහන්සේලා නම් කේක් කපනවා. ඒ වුණාට පින්වත්නි, මේ ඔය මැති ඇමතිවරුත් එක්ක එකතු වෙලා කේක් කැපුවට භික්ෂුවක් ඒ දේ එහෙම කළේ නැහැ. දැන් යම් කිසි කෙනෙක් තමන්ගේ උපන්දිනේ දවස විනෝද වෙන දවසක් විදිහට අවුරුද්දක් පාසා සතුටින් සමරනවා නම් ඔබ හිතන්න, එයාගේ ඒ සමරමින් එන එක වර්ෂයකදී එයා නොහිතපු විදිහට එයාට මහ ලොකු ජයග්‍රහණිකුත් ලැබෙනවා. මේ ජයග්‍රහණයත් ලැබුණට පස්සේ මෙයාට ඊන්පසුව උදා වෙන හැම අවුරුද්දකදීම තමන්ගේ උපන්දිනේ දවසේ සතුට වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේ උපන්දිනේ, අනිත් එක තමයි තමන් නොහිතපු තමන්ගේ ජීවිතේ වැඩිම බලාපොරොත්තු වෙච්ච ජයග්‍රහණෙත් එදා වගේ දවසක. දැන් ওই කාරණා දෙකම එක දවසේ යෙදුනොත් පින්වත්නි, ඊට පස්සේ අපි අවුරුද්දක් පාසා ওই දෙකම සිහි කර පුදුම සතුටු වෙයි. හැබැයි ඔබ හිතන්න, අපි නොහිතූ විදිහට අපිට යම් කිසි විදිහක තමන්ගේ සමීප ඥාති කෙනෙකුගේ මරණයකුත් එදා දවසේම සිද්ධ වෙනවා කියලා. අපේ උපන්දිනේ දවසකම එක්කෝ අපේ අම්මගේ, එක්කෝ අපේ තාත්තගේ, එක්කෝ මේ විනෝදයෙන් තමන්ගේ උපන්දිනේ සමරන කෙනාගේ බිරිඳ, එහෙම නැත්නම් එයාගේ සැමියා, එක්කෝ එයාගේ දරුවෝ, සමීපම කෙනෙක් පින්වත්නි එදා දවසේ මිය යනවා. හරියටම උපන්දිනේ දවසේ. එයින් පස්සේ ඔබ මට කියන්න, මෙයා දැන් අර අවුරුද්දක් පාසා විනෝද වෙච්ච විනෝදේ තවදුරටත් වසරක් පාසා කෙරෙයිද? කෙරෙන්නේ නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ?
එයාගේ උපන්දිනේ දවසකම මලගෙදරකොත් සිද්ධ වුණා. නිකන් නෙමේ තමන්ගේ සමීපතම ජීවිතය අමතක කරන්න බැරි කෙනෙකුගේ මල ගියා. දැන් ඒ නිසා යාට ඒ අවමංගල්‍ය වර්ෂයෙන් පස්සේ හැම අවුරුද්දකම තමන්ගේ උපන්දිනේ ලබනකොට තමන්ගේ සමීප ඥාතියාගේ මිය යාමත් සිහි වෙනවා. ඊට පස්සේ පින්වත්නි නෑ විනෝදයක්. ඊට පස්සේ මොකද කරන්න කියන්න පුළුවන් නම්. එතකොට මිය ගිය කෙනත් සිහි කරලා තමන්ගේ උපන්දිනෙත් සිහි කරලා මොකක් හරි දානයක් දෙයි. එක්ක වැඩිහිටි නිවාසයකට එක්ක ළමා නිවාසයකට එහෙම නැත්නම් විහාරස්ථානයකට කොහෙට හරි දානයක් දෙයි, පිනක් කරයි, හරකෙක් නිදහස් කරයි, මොනවා හරි පුණ්‍ය ආධ්‍යාත්මික වැඩක යෙදෙයි. තමන්ගේ උපන්දිනේ දවසේම තමන්ගේ ජයග්‍රහණිත යෙදුනොත් විනෝද වෙන බව ඇත්තයි. හැබැයි පින්වත්නි එදාට යම් ආකාරයක තමන්ගේ සමීප ඥාතියෙකුත් මිය යාමක් සිදු වුණොත් අවුරුද්දේ එකම දවසේ ওই කාරණා තුනක් සිදු වුණොත් ඒ කරුණු තුනෙන් පස්සේ කිසිම මං හිතන්නේ සංවේදී කෙනෙක් සතුටු වෙන්න පුළුවන් එදා දවසේ කියලා. කේක් කපලා නටලා පාටි තියලා විනෝද වෙන්න පුළුවන් කියලා මං හිතන්නේ. ඊයින් පස්සේ කිසිදු වර්ෂයක එදා දවසේ පින්වත්නි සුත්ත නිපාතේ නාලක කියන සූත්‍රයේ තියෙනවා බෝසත් පුංචි කුමාරයා වෙසක් පුන් පොහොය දවසක ඉපදිච්ච එක ගැන සිහි කරලා දෙවිවරු දිව්‍ය ලෝකේ ප්‍රීති ഘോഷා කරමින් නටමින් සතුටු වෙනවා කියලා. එතකොට උදා වෙන හැම වෙසක් පුන් පොහොය දවසකම දෙවිවරු සතුටු වෙනවා, ප්‍රීති ഘോഷා කරනවා. මොකක් හිතලාද අද වගේ දවසක තමයි අපේ සිදුවත් පුංචි කුමාරයා ඉපදුනේ කියලා. ඊට පස්සේ පින්වත්නි අවුරුද්දෙන් අවුරුද්ද දෙවිවරු මෙහෙම ප්‍රීති ഘോഷා කර කර එනකොට අද වගේ වෙසක් පුන් පොහොය දවසක ඒ සිදුහත් බෝසතාණන් වහන්සේගේ බලාපොරොත්තු වෙච්ච ජයග්‍රහණි තුන් ලෝකයක් සොයමින් සිටිය ජයග්‍රහණි උන්වහන්සේට ලැබුණා. ඒ වගේම වෙසක් පුන් පොහොය දවසක ඒ ජයග්‍රහණි ලැබුණාට පස්සේ දෙවිවරු විනෝද වෙවි ආපු තමන්ගේ ඒ වෙසක් පුන් පොහොය දවස තව තවත් වැඩියෙන් විනෝද වෙන සතුට වෙන දවසක් වුණා. දෙවිවරු ප්‍රීති ഘോഷා කරනවා කියන වෙසක් පුන් පොහොය දවසට දැන් කරුණු දෙකක් අරබය. මොකද කාරණා දෙක? සම්බුදු උපත සිදුවුනේ බුදුරජාණන් වහන්සේගේ ඒ අභිෂේකය, උන්වහන්සේගේ යථාබෝධ ලබාගත්තු සම්බුද්ධත්ව ලබාගත්තු දවසත් අද වගේ දවසක. එහෙනම් මේක අපිට මහා මංගල්‍යයක් කියලා පින්වත්නි දෙවිවරු හැම වෙසක් පොහොය දවසකම දැන් ඔන්න බුද්ධත්වයෙන් පස්සෙත් සතුටු වෙනවා. ඒ විදිහට ඒ දෙවිවරු සතුටු වුණා. අවුරුදු කියන්නේ වෙසක් පොහොයවල් 44ක්. 45 වෙනි වෙසක් පුන් පොහොය දවස උදා වෙනකොට හෝඩුවාවක් ගිහින් තිබුණ දෙවියන්ට මාස 3කට උඩදී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න තීරණය කරලා. ඒ කියන්නේ වෙසක් පුන් පොහොය දාට මාස 3කට උඩදී. දැන් දෙවිවරුන්ට පින්වත්නි වෙසක් උදා වෙනකොට සතුටු වෙන්න ප්‍රීති ഘോഷා කරන්න විදියක් නැහැ. උපන් දිනේ සිහි කරලවත් බුදු වෙච්ච බව සිහි කරලවත් සතුටු වෙන්න විදියක් නැහැ. දෙවිවරුන්ගේ හිතේ තියෙන එක දෙයයි. මොකක්ද එකම එක දෙය? අනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න සූදානම් වෙනවලු. දෙවිවරුන්ට දැනුණා පින්වත්නි ලෝකෙට මහා සූර්යයා කෙනෙක් පහළ වෙලා ආලෝකෙ දෙමින් ඉඳලා ඒ සූර්යයා අතුරුදහන් වෙලා අඳුර උදා වෙනවා වගේ මුළු ලෝකෙටම දැන් දෙවිවරු අඬනවා, කම්පා වෙනවා, ශෝක කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණිත් 45 වෙනි සම්බුද්ධත්වයෙන් 45 වෙනි වෙසක් පුන් පොහොය දවසේ සිදු වුණා. ඒ වෙසක් පුන් පොහොය දවසේ ඉඳලා පින්වත්නි එතනින් එහාට ආපු කිසිදු වෙසක් පුන් පොහොය දවසක දෙවිවරු ප්‍රීති ഘോഷා කළේ නැහැ. දෙවිවරු නැටුවේ නැහැ. දෙවිවරු සතුටුුනේ නැහැ. දෙවිවරුන්ට හිතෙන එකම එක දෙයයි මොකද? අද වගේ දවසක තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ. එතකොට පින්වත්නි උපන් දිනයක් සිහි කරලා ප්‍රීති ഘോഷා කරපු දෙවිවරු
සම්බුද්ධත්වයේ සිහි කරලා සතුටු වෙච්ච දෙවිවරු පිරිනිවන් පාපු දිනේ දැන් සිහි වෙනකොට ඒ දෙවියන් කම්පා වෙනවා. අපිට අද වගේ දවසක තමයි මොකද්ද මේ ලෝකයේ ධර්ම දේශනා කරමින් හිටිය ඒ මහා ආශ්චර්යමත් මනුෂ්‍ය රත්නේ අහිමි වුණේ. අදටත් දැන් අද වෙසක් පුන් පොහොය දවස අද දවසේ දෙවිවරු ඒ ගැන කල්පනා කරන්න පින්වත්නි. එතකොට ඔබ හිතන්න තමන්ගේ ගෙදර තමන්ගේ උපන්දිනේට තමන් කොච්චර වෙනවදුනත් තමන් කොච්චර සතුටුනත් තමන්ගේ ජයග්‍රහණ සේකරමින් එදා දවසේ කොච්චර සතුටුනත් තමන්ගේ අම්මා එදා දවසේම මැරුණා නම් තමන්ගේ තාත්තා එදා දවසේ මැරුණා නම් තමන්ගේ සමීප කෙනෙක් එදා දවසේ මැරුණා නම් අපි ඊට පස්සේ කිසිදු වර්ෂයක ප්‍රීතිഘോഷා කරයිද? ඒ උපන්දිනේට පාටි තියයිද? නැහැ. ඒ වගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ උපත සම්බුද්ධත්ව සිහි කරලා සතුටු වෙන්න පුළුවන් වුණත් උන්වහන්සේ අපිට පිරිනිවන් පෑවේ. අපිට උන්වහන්සේගේ පහන් සිලක් නිවිලා ගියා වගේ උන්වහන්සේගේ රැකවරණය සජීවී රැකවරණය අපෙන් ඈත් උනේ අද වගේ දවසක කියලා සිහි වෙනකොට දෙවියන් කම්පා වුණත් දෙවියන් ශෝක කළත් පින්වත්නි දෙවියෝ නිකන් හරි අද ලංකාව පැත්ත බැලුවොත් එහෙම දෙවියන් බලයි මේ මොකද කියලා. ඇයි මේ රාත්‍රියේ දැන් ඇති ලංකාවට තව පැයකමාරක් ඉස්සරහට තියලානේ බැලුවොත් මේ රාත්‍රියේ ලංකාවේ කී තැනක ඔලුබක්කු නටන ඇතිද නේද? ඒතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දවස ලංකාවේ මිනිස්සු ඔලුබක්කු නටනවා. ඊට පස්සේ රබර් වලින් හදපු වෙස් මොන්න දාගෙන සින්දු කිය ලයිට් පත්තු කර කර පාරවල් ගානේ දුවනවා. ට්‍රක් ලොරි වල නැගලා ඩොල්කි ගගහ සින්දු කිය දන්සල් වඳින්න යනවා. ඒ දන්සල් වලත් නටන ගීත දාලා පිරිසක් පාරේ වාහන නවත්තන්නේ නටමින් දන්සල ඇතුලේ කෑම දෙනවා අර සංගීතෙත් එක්ක නටමින් දන්සල පිටිපස්සේ තව තවත් දේවල් අකැපදේ ඒ වගේ ආකාරයට දෙමින් මේ අය ලංකාවේ පින්වත් මේ රාත්‍රිය මහා සනකෙලි භූමියක් කරගන්නවා. මං හිතනවා ලංකාවේ සනකෙලියක් වගේ මුළු රටම ඇලලිලා ඔලුබක්කු නටාගෙන ඩොල්කි ගහගෙන ඔය තරම් විනෝද වෙන දවසක් අවුරුද්දේ කවදාවත් නැතුව ඇති. ජනවාරි 1 වෙනිදා එහෙම නැත්නම් දෙසැම්බර් 31 වෙනිදා ওই තරම් ප්‍රීතිഘോഷා කරන්නේ නැහැ. අලුත් අවුරුද්ද ලබන අප්‍රේල් 14 වෙනිදා ওই තරම් ප්‍රීතිഘോഷා කරන්නේ නැහැ. එතකොට පින්වත්නි මා ඔබට තමන්ගේ උපන්දිනෙත් එක්ක තමන්ගේ ජයග්‍රහණයක් එක්ක තමන්ගේ සමීප කෙනෙක් තමන්ගේ ගෙදර මිය ගියා නම් කියලා තමන්ටම හිතන්න ඉඩ දුන්නේ අපි අද දවසේ කුමක්ද කළ යුත්තේ කියලා තේරුම් ගන්නයි. එතකොට ස්වාමීන් වහන්සේ ඔබට කියන්නේ නෑ පින්වත්නි අද දවස බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවු දවස කියලා අපිත් අඬන්න ඕනේ, අපිත් ශෝක කරන්න ඕනේ, අපිත් වැළපෙන්න ඕනේ කියලා. අද අපි කුමක්ද කළ යුත්තේ කියන එක අපි බුදුරජාණන් වහන්සේගේ අනුශාසන ඔස්සේ හොයන්න ඕනේ. හැම තිස්සෙම පින්වත්නි යම්කිසි කාරණාවක් මා ඔබට ප්‍රකාශ කළා නම් කලේ බුද්ධ දේශනා ගැන හොඳට විමසලා බුද්ධ දේශනා ඇසුරින්මයි ශ්‍රද්ධාවෙන්මයි ඔබ කෙරෙහි අනුකම්පාවෙන්මයි ඔබ තුළ යම්කිසි විදිහක වැරදිච්ච දෙයක් පෙන්වලා දුන්නා නම් ඒ දේ පෙන්වලා දුන්නා කියලා මට ඇති විශේෂ වාසියකුත් නැහැ. ඔබ වරද කළා කියලා මට ඇති පාඩුවකුත් නැහැ. නමුත් පින්වත්නි බුද්ධ දේශනා විමසලා බලනකොට ශ්‍රාවකයෙක් කෙසේ කටයුතු කළ යුතුයිද කියලා හිතද්දී
අපි අතර ශ්‍රාවකෙක් අතින් සිද්ධ වෙන්න ඕන නැති වරදක් වෙනවා නම් ඒ ගැන දුකයි. ඒ ගැන අනුකම්පාවයි. ඒ නිසා තමයි බැන්නත් එකයි හොඳ කිව්වත් එකයි කෝකත් එකයි කියලා වරද පෙන්නලා දෙන්නේ. මම මේ දවස් ටිකේම ඔබට චතුරාර්ය සත්‍ය කියා දෙන අතරේ අපි අතර සිදුවෙන වැරදි බොහෝ පෙන්නලා දුන්නා. පළවෙනි ආපු දවසේම බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයක් එක මගේ ක්‍රමයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ ශාරීරික ධාතුන් වහන්සේලාට වන්දනා කිරීම තමයි අග්‍ර. එයි සම්බුද්ධ ශරීරයේ කොටස්. ඊළඟට අග්‍ර වෙන්නේ උන්වහන්සේ පරිහරණය කරපු බාහිර වස්තු. ඊළඟට අග්‍ර වෙන්නේ උද්දේශිකං අවත්තුකං මමායන මත්තමේ හෝති. ශාරීරික හෝ පාරිභෝගික වස්තු නැති අවත්තුකං කිව්වේ ඒකයි. වස්තු නැති මමායන මාත්‍රයකට, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා හිතන මාත්‍රයකට උන්වහන්සේ උදෙසා හදන යම් දෙයක් ඇද්ද ඒ දේ. ඒක තමයි තුන්වෙනියට. ඒකට ඔය පිළිවෙල තමයි අග්‍ර පිළිවෙල කියලා දේශනා තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ කාරණාවක් කොහෙද තියෙන්නේ? කුද්දක නිකායේ කාලිංග බෝධිජාතකයේ නිධානේ. එතකොට පින්වත්නි, එදායින් පස්සේ මම ඔබට ඔය ලාෆින් බුද්ධ සම්බන්ධව වෙසක් වලදී කටයුතු කරන්න ඕන දේවල්, ඊළඟට මේ සීවලි ස්වාමීන් සම්බන්ධව වගේ ගොඩාක් කාරණා මම ඔබට තේරුම් කරලා දුන්නා. ඒ හැම තැනකදීම අපිට ඔබේ කතාන්දරේ දිහා බලන්න පුළුවන් වෙන්නේ එක විදිහකට. මොකක්ද එක විදිහ? කුරුල්ලෝ ගහකට නැගලා ගහේ ගෙඩි කනවා පින්වත්නි. ඔය කුරුල්ලෝ ගහේ ගෙඩි කනකොට සමහර කුරුල්ලෝ ඒ ගෙඩි කාලා හරි ෂෝක් කියලා ඒ ගෙඩි වර්ණනා කරනවා කිචිබිචි ගගා. හරි ෂෝක් ගෙඩි කියලා ගෙඩි ටික වර්ණනා කරනවා ගහේ කාපු ගෙඩි. තව කුරුල්ලෝ ටික ඒ ගහේම නැගලා ඒ ගහේ ගෙඩි කාලා ඊය මේව මොනවද ඇට වැඩි පොත්ත හයියයි ඒ ගෙඩිවල වැරදි සොයසොය ඒව කතා කරන්න උත්සාහ කරනවා. එතකොට පින්වත්නි, ගහට දැනෙන්නේ එකම එක දෙයයි. ගහ තමන්ගේ යුතුයකම හැටියට ඒ ගහේ ගෙඩි ಗುಣ කියන කෙනාටත් අගුණ කියන කෙනාටත් දෙන්නටම ලබා දුන්නා. දැන් ಗುಣ කියන එකයි අගුණ කියන එකයි දෙකම ගහට දැනෙන්නේ එක විදිහකට. මොකද්ද? කිචිබිචි කිචිබිචි නේද? ಗುಣ කිව්වත් ගහට ඒක කිචිබිචියක් විතරයි, අගුණ කිව්වත් ඒක ගහට කිචිබිචියක් විතරයි. ඒවර ඒ වගේ අපිට පින්වත්නි වරද ඇතිතන වරද පෙන්වලා දෙනවා. ඒක ඕනම කෙනෙක් Tamanට සතුටු විදිහට ඒක දැක්කත් එකයි, අසතුටු විදිහට දැක්කත් එකයි. ඒක පෙන්වලා දෙන කරුණාවන්ත කෙනාට ඒක කිචිබිචියක් විතරයි. මං කියන්නේ ගුණෙත් කිචිබිචියක් විතරයි. ඒ නිසා අපිට ಗುಣ අවශ්‍යත් නැහැ, අගුණ ඕනනම් කියාපු දෙන් ඕන කතාවක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට පේන වරද අපි පෙන්වලා දෙන යුතුයකමක් හැටියට. ඒ නිසා ඔබට කරුණාවෙන් කියන්න පින්වත්නි, වෙසක් පුන් පොහොය දවසට ඔබ ලැහැස් වෙලා තියෙනවා නම් දරුවන්ට වෙස්මුණු ලබා දීලා අමුතු වේශයක් මවන්න වෙසක් පොහොය දවසේ. වෙසක් කියන වචනේ නම වේශයක් කියන එක නෙමෙයි. අමුතු වෙසක් ගත්තා කියන එක නෙමෙයි මේකේ තේරුම. ඔබට දැනෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු අද වගේ දවසක අපි කුමක්ද කළ යුත්තේ කියලා. එතකොට පින්වත්නි, එදා දවසේ කළ යුතු දේ ගැන අදහසක් ගන්න පුළුවන් එදා දවසේම සිද්ධ වෙච්ච දෙයකින්. මොකද්ද? වෙසක් පුන් පොහොය දවසක මෙන්න මෙහෙම දෙයක් වුණා. බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද්දී උන්වහන්සේට මුණ ගැහිච්ච අවසාන වෙසක් පුන් පොහොය දවසේ. ඒ තමයි උන්වහන්සේ පිරිනිවන් පාපු වෙසක් පුන් පොහොය දවසේ. උන්වහන්සේ පිරිනිවන් පාන්න ඉන්නවා කියලා ධර්මය අවබෝධ වෙච්ච නැති ස්වාමීන් වහන්සේලා අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. එකට එකතු වෙයි යන්නේ දැන් අපි මොකද කරන්නේ කී කතා කරනවා. ඒ අතරේ හිටිය තවත් ධර්මය අවබෝධ වෙච්ච නැති ස්වාමීන් වහන්සේ නමක් කල්පනා කළා, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න අතරේවත් මට මේ ධර්මයේ අවබෝධ කරගන්න තාම බැරි වුණා. තාම මට මඟපල ලබා ගන්න බැරි වුණා. ඒ ස්වාමීන් වහන්සේ හිතුවා පින්වත්නි, මම කොහේ හරි පැත්තකට ගිහිල්ලා තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් ඉක්මනට වීරිය කරන්න ඕනේ මේ ධර්මය අවබෝධ කරන්න.
ස්වාමීන් වහන්සේ ටිකක් ඈතට ගිහිල්ලා භාවනා කරනවා. මේක දැකපු අර අඬන හාමුදුරුවෝ බැලුවා මේ මිනිහට කිසි ගාණක් නැහැ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා කියලාවත්. හැටි භාවනා කරනවා කියලා පැත්තකටලා වාඩි වෙලා ඉන්නවා. මෙහි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න හදනවා. අපිට මේ තියෙන කැක්කුම මේ මනුස්සයට නෑනේ කියලා උන කතා වුණා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේට ඒක ඇහිලා උන්වහන්සේ වදාළ එක දෙයයි. මහණෙනි මං පිරිනිවන් පානවා කියලා ඒ වෙනුවෙන් අඬන වැළපෙන එක නෙමෙයිකෝ මම බලාපොරොත්තු වෙන්නේ. ඒ භික්ෂුව කරන දේ තමයි මම අනුමත කරන්නේ. ඒ සයන්නාංශගේ නම ධම්මාරාම. එහෙනම් මා ඔබට මේ කැරකිලා ඇවිල්ලා කියන්නේ පින්වත්නි මේ වටෙන් කියාගෙන ආවේ මේකයි. පිරිනිවන් පාපු දවස සිහි වෙනවා නම් අපි විනෝද වෙන්නේ නැහැ. අද වගේ දවසක. එහෙමයි කියලා අඬන්නේ වැළපෙන්නෙත් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ අපිට එදා දවසේ ඔය ධම්මාරාම ස්වාමීන් වහන්සේ ලක්ව කරලා කිව්ව අඬන වැළපෙන එකත් උන්වහන්සේ අනුමත කරන්නේ නැහැ කියලා. කලේතු දේ අපිට ධම්මාරාම ස්වාමීන් වහන්සේ ආදර්ශයකට තියලා උන්වහන්සේ පෙන්නලා පිරිනිවන් පෑවේ. ධම්මාරාම ස්වාමීන් වහන්සේ පින්වත්නි මේ වගේ වෙසක් පුන් පොහොය දවසකයි ඒ උත්සාහය ගත්තේ. ඉතින් ඒ නිසා අපිටත් අපේ මනසේ දැනෙන්න ඕනේ මමත් ලබන වෙසක් පුන් පොහොය දවස වෙන්නවත් කලින් මගේ ජීවිතේට මේ ධර්මය අවබෝධ කරගන්න යම් උත්සාහයක් ගත යුතුයි කියලා. අපිට උනත් පින්වත්නි මේ විදිහට ඔබට හැමදාම ධර්ම දේශනා කර කර යන්න පුළුවන් කමක් නැහැ. මම පසුගිය සීල භාවනා වැඩසටහන දවසේ මතක් කළා අපිට ලංකාවේ ජනමාධ්‍ය දවසින් දවස මේ ධර්ම දේශනාවලට ඉඩකඩ හදලා දෙන එක මම දකින්නේ හරියට තොටියෙකුට ඔරුවක් දෙනවා වගේ වැඩක්. හබලත් එක්ක. ඉතින් අපි තොටියා අපිට මාධ්‍ය ඔරුව දුන්නාට පස්සේ සදහවත් ඔබ ඇවිල්ලා ඒ ගොඩට යා ගන්න අවශ්‍යකමට අපේ ඔරුවට නගිනවා. අපි මොකද කරන්නේ? හබල් ගගහ ගිහිල්ලා ඔබව ඊතර කරවන්න උත්සාහ කරනවා. ඔබ ඊතර වෙයි. අපි හැමදාමත් හබල් ගගහ ඉඳී තොටිය වෙලා. එතකොට පින්වත්නි මාධ්‍යවල එල්ලිලා ඔරුව අපි ළඟ තියාගෙන ඔබව ඊතර කර කර හැමදාම තොටිය වෙලා ඉඳලත් බෑ. ඒ නිසා අපි හැමදෙනාම මේ ධම්මාරාම ස්වාමීන් වහන්සේව අරමුණු කරගන්න ඕනේ. අනික තමයි පින්වත්නි මේ මහා කාර්යබහුල විදිහට අපි කටයුතු කරන වැඩපිළිවෙල දිගටම යන එක සාර්ථක වෙන්නේ නැහැ. මම ඔබට මේක තේරුම් ගන්න පුංචි කතාවක් කියන්නම්. එක වෙලෙන්දෙක් හිටියා. ඒ වෙලෙන්දා එයාගේ වෙලඳාම කළේ කොහොමද? කැලෑවල ගස් කපලා ඒ ගස් ප්‍රමාණය අරගන්න එක. ගස් මිලදී ගන්නවා. ඉතින් යාට හම්බුණා හොඳ දක්ෂ ගස් කපන මිනිසෙක්. ඒ මිනිසෙක් හොඳට කැප වෙලා ගස් කපන්න සූදානම්. ඉතින් මේ වෙලෙන්දට කැලෑවල් හම්බ වුණාට පස්සේ ඒ කැලෑවල් වල අයිති අයට එයා ගස් ප්‍රමාණයට සල්ලි ගෙවලා ගස් ගන්නවා. මේ ගස් කපන මිනිසයා තමයි ගස් ටික කපලා දෙන්නේ. ඉතින් පින්වත්නි පළවෙනි දවසේ මේ ගස් කපන මිනිසයා ගස් 18ක් විතර කැපුවා. ගස් 18ක් විතර බිමට දාලා එයා එදා දවසේ හොඳ මුදලක් ගත්ත වෙලෙන්දගෙන්. වෙලෙන්දත් හොඳට ගෙව්වා. ගෙවන හින්දා මේ ගස් කපන මිනිසයා කල්පනා කළා මං හෙට 18කට වැඩියෙන් කපන්න ඕනේ කොහොම හරි. මෙයා වෙනදටත් වඩා පාන්දර නැගිටගෙන හොඳට මහන්සි වෙලා ඊළඟ දවසේ දැන් ගස් කපනවා. දැන් මෙයාගේ අදහස 18කට වැඩිය කොහොම හරි ගස් ටිකක් කපා ගන්න. නමුත් එයාට පින්වත්නි රෑ වෙනකොට අඳුර වැටෙනකොට කපා ගන්න පුළුවන් උනේ ගස් 15යි. ඊට පහුවදා මෙයා කල්පනා කළා මෙහෙම ගිහිල්ලා බෑ. පළවෙනි දවසේ 18යි ඊයේ 15යි. අද මං කපනවා කොහොම හරි 20ක් පනින්න. ඊටත් එක්ක අල්ලලා මං අද කපනවා. දැන් ඊටත් වඩා පාන්දර නැගිටලා ගස් කපන්න ගත්තා. පවුවටත් වඩා රෑ වෙනකන් දැන් ගස් කපනවා. කපා ගන්න පුළුවන් උනේ ගස් 11ක් වගේ.
මෙයා වෙලෙන්දට ගිහිල්ලා කිව්වා මට තේරෙන හැටියට මගේ ඇඟේ ශක්තිය ටික ටික නැති වෙනවා. මට මේ වැඩේ කරන්න අමාරු වෙයිද මන්ද කියලා කිව්වා. වෙලෙන්ද අහනවා පින්වත්නි ඔය අන්තිමට පොරොමුවා තිබ්බේ කවදද කියලා. මොකද්ද වෙලා තියෙන්නේ? ශක්තියේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද්ද ප්‍රශ්නේ? පොරොමුව තියලා නැහැ. එතකොට පින්වත්නි පොරොමුව තියන්නේ නැතුව මෙයා කොච්චර මහන්සි වෙයි දිගටම ගස් කපා යනවනම් එයා මුලින් කරපු තරම් සාර්ථකව පස්සේ කරගන්න බැරි වෙනවා. ඒ නිසාට පොරොමුව තියෙන කාලෙකුත් ඕන වෙනවා. ඒ කාලේ ගන්නවා නම් එයාට ලොකු ගස් ප්‍රමාණයක් දිගටම කපන්න පුළුවන්. අපි විඤ්ඤාත්නේ මේ ධර්ම ප්‍රචාරයේත් ඒ විදිහට කළ යුතුයි ධම්මාරාම ස්වාමීන් වහන්සේලාව අනුකරණය කරනවා නම්. ඔබත් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන අදහසින් ඉන්න පින් ඇති විශාල පිරිසක් මෙතන අපි දන්නවා හොඳටම ඉන්න බව පසුගිය දවස්වල අපිට දැනුණා. ඒ නිසා කියන්නේ ඔබ සියලු දෙනාටම වෙසක් පුන් පොහොව දවසේ මා දෙන අවවාදේ අපිට මේ අවිද්‍යාව අඳුරෙන් මිදෙන්න නම් ධර්මය අවබෝධ කරගන්න නම් බුදුරජාණන් වහන්සේගේ මේ ලැබිච්ච මොහොතේ මේ ධර්මයේ රැකවරණය ලබන්න නම් අපි මේ වෙසක් පුන් පොහොව දවසේ මීට වඩා ටිකක් කල්පනාකාරීව කටයුතු කරන්න ඕනේ. සංවේගයක් ඇති කරගන්න දැනට රටේ සාම්ප්‍රදායිකව යන දේවල් ඒක සුදුසුද නැද්ද කියලා හිතන්න එපා. ඉතින් කාලාන්තරයක් තිස්සේ වෙස්මුණු දැම්මා. ඕක කාලයක් තිස්සේ කරගෙන ඉන්න වෙස්මුණ මොකෝ දැන් එහෙම නවත්තන්නේ කොහොමද කියලා හිතට දැඩි සිතුවිලි ඇති කරගන්න එපා. නම්‍යශීලී වෙන්න. නම්‍යශීලී වෙලා අපි ඒක සිතන්න ඕනේ. මම මේ කාරණා ඔබට කියන්නේ හේතුවක් සහිතවයි. ඒ හින්දා අපි අද වෙසක් පුන් පොහොය දවසේ ඔබට කියා දෙන්න කල්පනා කළා. මං ඊයේ දේශනාව අවසන් කළේ අවිද්‍යාවයි තණ්හාවයි සම්බන්ධව තේරුම් කරලා දෙමින් අම්මා තමයි සසරේ අම්මා, තණ්හාව සසරේ තාත්තා, අවිද්‍යාව. මෙන්න මේ අම්මාවයි තාත්තවයි මරන්න ඕනි කියලා බුදුරජාණන් වහන්සේ අපිට වදාලා. අවිද්‍යාව තණ්හා කියන අම්මයි තාත්තයි. එතකොට මේ ගංගේ අපිට විහිසිලා උරුපැද්දත් අපිට ගමනක් නැත්තේ ඒ අවිද්‍යාවයි තණ්හාවයි නිසා. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා. පින්වත්නි මෙතනදී මේ අනවබෝධ දුරු කරගන්න පංච උපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයක් ඇති කරගත යුතුයි කියලා මා දින ගණනාවක් තිස්සේ ඔබට මතක් කළේ. එහි වටිනාකමක් තියෙන නිසාමයි. දවසක් කොට්ටිත මහරහතන් වහන්සේ ඒ කාලේ හිටිය බොහොම වටින රහතන් වහන්සේ නමක්, හොඳ ධර්ම සාකච්ඡා කරපු රහතන් වහන්සේ නමක්. මේ කොට්ටිත රහතන් වහන්සේ පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක්, ස්වාමීනි සීලයක් රකින්න පටන් ගත්තු කෙනෙක් ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න නම් මොකද්ද නුවණින් විමසන්න ඕනේ කියලා ඇහුවා. සමහර මගිනුත් මේෙහිදී ප්‍රශ්න ඇහුවා, ස්වාමීනි දැන් කල්යාණ මිත්‍රයෝ මුණ ගැහලා සද්ධර්ම ශ්‍රවණය අහන එක හරි, ඊට පස්සේ තමා තුළින් මේ යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම පටිපදා කියන්නේ මොනවද කියලා ඇහුවා. අන්නේ මොනවද කියන එකට ඉතාම කෙටි උත්තරයක් දෙන්නම් මේ කාලේ හැටියට. හොඳට නුවණින් අහන්න මේ ටික. නුවණින් විමසන්න ඕනේ මොකද්ද? සාරිපුත්ත සයන්හන්සේ කොට්ටිත සයන්හන්සේට ඒ ගැන කිව්වා. පින්වත් කොට්ටිත, සීලය ආරක්ෂා කරන්න උත්සාහ කරන කෙනා පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින්න උත්සාහ කරන්න ඕනේ කිව්වා. එතකොට එයා සෝතාපන්න වෙනවා කිව්වා. ඔන්න දැන් නුවණින් විමසන්න ඕනදී එතකොට එයා සෝවාන් වෙනවා. මොකක්ද දැක්කොත්? පංච උපාදානස්කන්ධය. එතකොට එයා සෝතාපන්න වුණා නම් දැන් කොට්ටිත සයන්හන්සේ අහනවා, ස්වාමීනි එතකොට සෝතාපන්න වෙච්ච කෙනා මොකද්ද නුවණින් විමසන්න ඕනේ? කිව්වා සෝතාපන්න වෙච්ච කෙනා නුවණින් විමසන්නත් ඕනේ පංච උපාදානස්කන්ධෙම අනිත්‍ය වශයෙන්. එතකොට එයා සකදාගාමී වෙනවා කිව්වා. ඊළඟට අහනවා, ස්වාමීනි සකදාගාමී වෙච්ච කෙනා මොකද්ද නුවණින් විමසන්න ඕනේ? කිව්වා සාරිපුත්ත සයන්හන්සේ වදාලා කොට්ටිත සකදාගාමී වෙච්ච කෙනත්
පංච පාදානස්කන්ධෙම තමයි අනිත්‍ය වශයෙන් නුවණින් විමසන්නේ. ඊළඟට අහනවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේගෙන් කොට්ටිත සනසේ ස්වාමීනි, ඒතර දැන් සකදාගාමී වෙච්ච කෙනා පංච පාදානස්කන්ධෙම නුවණින් විමසනකොට දැන් ඒ වෙලේ සාරිපුත්ත සංසිකව අනාගාමී වෙනවා කියලා. දැන් අහනවා ස්වාමීනි, එතකොට අනාගාමී වෙච්ච කෙනා මොකද්ද නුවණින් විමසන්න ඕනේ? කිව්වා ඒත් ඔය පංච පාදානස්කන්ධ ගැනම තමයි කො නුවණින් විමසන්න ඕනේ. එතකොට රහත් වෙනවා කිව්වා. ඊළඟට අහනවා රහතන් වහන්සේ මොකද්ද නුවණින් විමසන්නේ? කොට්ටිත රහතන් වහන්සේ පංච පාදානස්කන්ධෙම නුවණින් විමසමින් තමයි තමන් පිරිනිවන් පානකම් වැඩ ඉන්නේ. මොකද ඒක ඒ රහතන් වහන්සේට ඒ ජීවිතය තුළ සැපයක් නිසා. එහෙනම් පින්වත්නි, ඔන්න අපිට ඉලක්කයක් තියෙනවා. ඔබට මන් දින ගණනාවක් තිස්සේ පංච පාදානස්කන්ධ කියන්නේ මොකක්ද කියලා ඉතාමත්ම සරලව පෙන්වුවා, කියලා දුන්නා. අද දවසේ ඔබට මා මේ පංච පාදානස්කන්ධය සම්බන්ධව අඟුලිමාල ස්වාමීන් වහන්සේට වෙච්ච සිද්ධියක් කියලා දෙන්නම්. මේක ලස්සන කතාවක්. ඒ නිසා මේ අලුතෙන් සහභාගී වෙන විශාල පිරිසක් ඉන්න හින්දා එයාට ටිකක් තේරෙන විදිහට කියන්නම්. මේක ලස්සන සිද්ධියක්. පංච පාදානස්කන්ධ කියන්නේ මොකක්ද කියලා එකපාරට දන්නේ නැති අය විශාල පිරිසක් ඉන්න හින්දා ඒ ගැන කෙටියෙන් කියාගෙන ඉන්නම්. ඕනම වෙලාවක අපි මේ ලෝකේ ගැන මොනවා හරි දෙයක් දැනගන්නව නම් දැනගන්නේ කොහොමද? මේ ලෝකේ තියෙන අපිට පේන දේවල්. පේන දේවල් අපි කොහෙන්ද දැනගන්නේ? ඇහෙන්. එතකොට ඒ දැනගැනීමට කියනවා ඇසේ විඥාණය කියලා. මොකද්ද? ඇසේ විඥාණය. දැනගන්නවා කියන එකට කියන්නේ මොකද්ද? විඥාණය. දර ඇහින් යමක් දැනගත්තොත් ඒක ඇසේ විඥාණය. ඔය විදිහට කනෙන් දැනගන්න ශබ්ද වලට කියව කනේ විඥානය. කියන බලන්න නාසයෙන් මොනවද දැනගන්නේ? ගන්ධ සුවඳ. ඒ නාසයේ විඥානය. දිවෙන් දැනගන්න මොනවද? රස. ඒ තමයි දිව විඥානය. කයෙන් දැනගන්න මොනවද? පහස. ඒ තමයි දිවෙන් රස දැනගන්නවා. ඔව්. ඒ දිවෙන් රස දැනගන්න එක දිව විඥානය. කයෙන් පහස දැනගන්න එක කය විඥානය. මනසෙන් අරමුණු දැනගන්න එක මොකද්ද? මානසික විඥානය. ඔය කියපු විඥාන 6 තමයි අපිට හැමතිස්සෙම හටගන්නේ. හැමතිස්සෙම හටගන්නවා කියලා කියේ මොකද්ද? සිංහලෙන් කියනවා නම් අපි හැමතිස්සෙම මොනවා හරි ඇහෙන් දැනගන්නවා. එහෙම නැත්නම් අපි හැම වෙලාවෙම මොනවා හරි කනෙන් දැනගන්නවා. එක්කෝ අපි එක එක වෙලාවට මේ නහයෙන් මොනවා හරි දැනගන්නවා. එහෙම නැත්නම් අපි දිවෙන් මොනවා හරි රහ දැනගන්නවා. එහෙම නැත්නම් අපි කයෙන් සීතල උණුසුම් ආදී මොන හරි පහසක් දැනගන්නවා. ගොරෝසු සියුම් නොඑක් පහස. එහෙම නැත්නම් හිතෙන් මොන හරි හිතනවා. එතකොට යම් යම් දේ දැනගන්න හැමතැනම පින්වත්නි විඥානයක් තමයි හටගත්තේ. විඥානයක් හටගත්තා කියන්නේ එතන පංච පාදානස්කන්ධෙම තියෙනවා. කොහොමද පංච පාදානස්කන්ධය තියෙන්නේ? සරලව තේරුම් කරනවා නම් දැන් බුලත් කොලයක් කියලා කියමු. බුලත් කොලයක් යම් කිසි කෙනෙක් දැනගන්නවා නම් ඇහැට පේන්නේ නැද බුලත් කොලේ? පේනවා. ඇහැට පේන බුලත් කොලේ දැනගන්නකොට ඒක ඇහි විඥානය. බුලත් කොලේ ඉරනකොට බුලත් කොලේ පොඩි වෙනකොට කනට ශබ්දයක් ඇහෙනවා. ඒ තමයි කනේ විඥානය. බුලත් කොලේ සුවඳ නහයට දැනෙනකොට නහයෙන් ගඳ සුවඳ දැනගැනීමේ විඥානය හට ගන්නවා. ඒ නාසයේ විඥානය. බුලත් කොලේ දිවට තිබ්බට පස්සේ රහක් දැනෙනවා, කහට රහ. ඒ තමයි දිවේ විඥානය. බුලත් කොලේ අල්ලනකොට කයට පහසක් දැනෙනවා, ගොරෝසු විදියට, සියුම් විදියට. ඒ තමයි කය විඥානය. බුලත් කොලේ ගැන දැන් අපිට මතක් වෙද්දිත් අපි හැමදෙනාටම බුලත් කොල මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවා. ඒ තමයි මනසේ විඥානය. එතකොට ওই විඥානයක් හටගන්න අනිවාර්යයෙන්ම සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයක් ඕනේ කිව්වා. දැන් බලන්න බුලත් කොලේ ඇහෙන් දැනගත්තත්, කනෙන්, නහයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් කොහෙන් දැනගත්තත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයක් මුල් වෙලා නැද්ද? මොකද්ද රූපේ? බුලත් කොලේ. ඒතර විඥාණයෙන් දැනගන්න හේතු වෙච්ච දේ මොකද්ද? අන්නේ දේ තමයි රූපය. එහෙනම් රූපේ පේන ගති, ඇහෙන ගති, නහයට දිවට දැනෙන ගති, කයට ලැබෙන ගතිය, හිතට හිතෙන ගතිය තමයි විඥාණයෙන් දැනගත්තේ. ඒතර බලන්න රූපයක් විඥාණයෙන් දැනගත්තා. බුලත් කොලේ විඥාණයෙන් දැනගත්තා. ඒ දැනගත්තට පස්සේ
යම් කිසි වේදනාවක් එනවා සැපක් හරි දුකක් හරි එක්ක සැප දුක රහිත උපේක්ෂා හරි. ඊට පස්සේ සංඥාවක් එනවා හඳුන ගන්නවා බුලත් කොලේ කියලා අපි හඳුන ගන්නවා සංඥාවෙන්. චේතනාවෙන් මොකද්ද වෙන්නේ? චේතනාවලට කව සංකාර. ඒ සංකාර කියලා කියන්නේ කන්න හිතනවා, නවන්න හිතනවා, ඒ ආදී වශයෙන් කය වචන හිත හසුරවන්නේ න චේතනා. ඕකට කව සංකාර. එනහර විඥානයක් හටගත්තු ගමන්ම, ඒ කියන්නේ බුලත් කුලේව දැනගත්තු ගමන්ම වේදනා සංඥා සංකාර කියන තුන හට ගන්නවා. වේදනා කියේ මොකද්ද කියන්න බලන්නයි? යම්කිසි විඳීමක්. සංඥා කියේ හඳුනා ගැනීම. සංකාර කියේ චේතනා. ඒ පින්වත්නි මේ බුලත් කුලේ නෑ හොඳේ. කිසිම රූපයක නෑ ඔය තුන. ඔය තුන තනිකර මනසේ හටගන්නේ. මම මේක තේරුම් ගන්න මෙහෙම කියන්නම් ඔබට. අපි හිතමු පින්වත්නි දැන් අපේ ස්වාමීන් වහන්සේලා මෙතන වාඩි වෙලා ඉන්න පුටුත් ඊළඟට අපේ තානාපතිතුමාට ඒ පින්වත් පිරිසට වෙනම යම්කිසි ආසනයක් සකස් කරලා තියෙනවා. අපි හිතමු එතන කුෂන් සහිත යම් ආසනයක් බිම පිළියෙල කරලා තියෙනවා කියලා. එතකොට ඔබ දැන් බිම වාඩිලා ඉන්නවා. අපි හිතමු මෙතන තව සෝෆා එකකුත් තියෙනවා. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේට එහා පැත්තෙන් තව වේවැල් පුටුවකුත් තියෙනවා කියලා හිතමු. දැන් ඔබ බිම වාඩි වෙලා ඉන්න එකට වඩා සැපයිද නැද්ද මෙතන තියෙන මිටි ආසන? සැපයි. ඒ මිටි ආසන වලට වඩා සැපයිද නැද්ද වේවැල් පුටුව? සැපයි. ඒ වේවැල් පුටුවට වඩා සැපයිද නැද්ද මේ අපි වාඩිලා ඉන්න කුෂන් පුටුව? සැපයි. ඊට වඩා සැපයිද නැද්ද මෙතන තියෙනවයි කියන සෝෆා එක? සැපයි. ඒතර පින්වත්නි දැන් මෙතන මම ඔබෙන් අහනවා යම් කිසි විදිහක සාපේක්ෂ කිරීමක් එක්ක බලන්න ඔබට බිම වාඩි වෙලා ඉන්න එකට වඩා මේ පිළියෙල කරලා තියෙන කුෂන් බිම පිහිටි ආසන සැපයි කිව්වා. එතකොට මෙතන තියෙන වේවැල් පුටුවක් තියෙනවා නම් ඒ වේවැල් පුටුවත් එක්ක බැලුවට පස්සේ අර පිරිස වාඩි වෙලා ඉන්න කුෂන් සැපයිද දුකයිද? ඒක බිම තියෙන. එතකොට ඒක දුකයි. දැන් ඔබ බිම වාඩිලා ඉන්න එකත් එක්ක ඒක සැපයි. වේවැල් පුටුවත් එක්ක දුකයි. ඊළඟට බලන්න දැන් වේවැල් පුටුව සැපයි කියනවා. ඒ වේවැල් පුටුව මේ ස්වාමීන් වහන්සේලා වාඩිලා ඉන්න කුෂන් පුටුත් එක්ක බැලුවට පස්සේ වේවැල් පුටුව දුකයි. එතකොට කලින් වේවැල් පුටුව සැපයි කිව්වා. දැන් මේ ස්වාමීන් වහන්සේලා වාඩි වෙලා ඉන්න කුෂන් පුටුව සැපයි කියලා කිව්වට මෙතන තියෙනවා කියන සෝෆා එකත් එක්ක බැලුවට පස්සේ ස්වාමීන් වහන්සේලා වාඩිලා ඉන්න කුෂන් පුටුව සැපයිද දුකයිද? දුකයි. ඒතර මේ පැත්තේ වේවැල් පුටුවත් එක්ක මේක සැප වුණාට මේ පැත්තේ සෝෆා එකත් එක්ක මේක දුකයි. ඒතර පින්වත්නි මේ සැප දුක කියන එක මේ පුටුවලද තියෙන්නේ? සැප කියන එක දුක කියන එක එතකොට මේ පුටුවල නෑ. මේ කිසිම දෙයක සැපයක් හෝ දුකක් නෑ. හැබැයි එක දෙයක් තියෙනවා. ඒ තමයි සැපයක් මනසට ඇති කරන ආකාරයේ සංඥා තියෙනවා. දැන් මේවා කුෂන් තියෙනවා නම් කුෂන් එක සැපයක් ඇති කරන සංඥාවක්. අන්නේ සංඥාව ආවට පස්සේ ඒක සැපද්ද දුකද්ද කියලා මනස තීරණය කරනවා. ඒ තීරණය කරන්නේ හැමතිස්සෙම සාපේක්ෂ කිරීමක් එක්කයි. එහෙනම් මේ සැප දුක කියන එක මේ බාහිර බඩුවල නෙමෙයි තියෙන්නේ කොහෙද? මනසේ. ඒතර විඥාණයෙන් දැනගත්තු දේ සංඥාවෙන් හඳුනගෙන සාපේක්ෂ කරනවා. සාපේක්ෂ කරලා ඇගීමක් කරලා ඒක හොඳද නරකද ආදී වශයෙන් තේරුම් ගන්න. දැන් අපි කියමු ලස්සන කැත කියනවා. අරයා ලස්සනයි මෙයා කැතයි කියනවා. දැන් අපි හිතමු ලස්සනයි කියලා කෙනාට වඩා ලස්සන කෙනෙක් එතෙන්ට ආපු ගමන් අර කලින් ලස්සනයි කියවගෙන කැතයිද ලස්සනයිද? එයා ආරයට වඩා කැතයි. එතකොට අපි කෙනෙක් කැතයි කියලා කියනවා නම් පින්වත්නි ඒත් හඳුනා ගන්න සංඥාවට අනුවයි. අපි කැතයි කියන කෙනාට වඩා අංග විකල විකෘති වෙච්ච කැත කෙනෙක් ආපු ගමන් දැන් අර අපිට කැතයි කියපු කෙනා අරයත් එක්ක ගත්තට පස්සේ ලස්සනයිද නැද්ද? ලස්සනයි. එහෙනම් මේ සංඥාවෙන් ගොඩනගා ගන්නා හඳුනා ගැනීමක් එක්කයි හැමතිස්සෙම වේදනාව සැපද්ද දුකද්ද කියලා තීරණය කරන්නේ. මෙන්න මේව තමයි නුවණින් විමසලා තේරුම් ගන්න ඕන කිව්වේ. දැන් මේ පංච ප්‍රාදානස්කන්ධේ කතන්දරේ. ඒතර පින්වත්නි සැප හෝ දුක හෝ
සැප දුක රහිත වේදනාව හෝ මනස තුල ওই විදිහට සකස් වෙන්නේ සංඥාව නිසා කියලා එහෙනම් තේරුම් ගන්න. ඒ සංඥාව හඳුනා ගැනීමත් එක්ක අර වේදනාව ඇති වුණාට පස්සේ සංකාර කියන චේතනාවලින් මොකද්ද කරන්නේ? ඊට අනුකූලව කය හසුරවනවා. අර අඳුනගත්තු විදියට අනුව කය හසුරවනවා. අඳුනගත්තු විදියට අනුව වචන හසුරවනවා. හඳුනගත්තු විදියට අනුව සිත හසුරවනවා. ඒකයි වෙන්නේ චේතනාවලින්. දැන් එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම නැද්ද දැන් ඔය දැනගන්නා තැන අපි දැන් කතා කරා. රූපය විඥාණයෙන් දැනගත්තම වේදනා සංඥා සංකාර හටගත්තා. පහම තියෙනවා. මා දැන් ඔබට මේ ලස්සන කතාවක් කියනවා කිය කතාන්දරය කියන්නම්. අඟුලිමාල හාමුදුරුවන්ට හරි වැඩක් වුණා පින්වත්නි. මොකද උන්වහන්සේ දැන් මිනී මරලා මහ පුදුම මංකොල්ල කාලා නොයෙක් වැඩ කරලා කැලෑවේ මංකොල්ල කියන්නේ මේ ගෙවල් බින්දලා ගෙවල් වල බඩු මුට්ටු නෙමෙයි මිනිසුන්ගේ ඇඟිලි මංකොල්ල කෑවා. හරි. උනා ඒ අඟුලිමාලට තිබෙ එකම එක අරමුණ ඔබ දන්නවා. ගුරුවරයා වෙනුවෙන් ඇඟිලි එකතු කරන එක. මම පුංචි නිවැරදි කිරීමක් කරන්න මේ වෙලාවේ ඔබට ඔබ ඉස්කෝලේ දහම් පාසල් පොත්වල ඉගෙන ගත්ත අඟුලිමාල ඇඟිලි කීයක් ඒ කියන්නේ මිනිස්සු කී දෙනෙක් මරුවා කියලාද? හයියෙන් කියන්නේ? තව ටිකක් හයියෙන් කියන්නේ? 999. අඟුලිමාල ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ සම්පූර්ණ සිදුවීම තියෙනවා මජ්ක්‍ධිම නිකායේ අඟුලිමාල සූත්‍රයේ. මේ සාම්ප්‍රදායිකව ආවා කියලා ඔහි කරපින්නගෙන යන්න නෙමෙයි මේ දේශනා එක ගලපලා තේරුම් ගන්න හොඳේ. පින්වත්නි අඟුලිමාල ස්වාමීන් වහන්සේ ඇඟිලි මුලින්ම එකතු කරේ කොහේද? ගස් බෙන ASCII. يعني මිනිස්සෙක් මරනවා ඇඟිල්ලක් ගන්නවා. තව මිනිස්සෙක් මරනවා ඇඟිල්ලක් ගන්නවා. ගන්න ඇඟිලි ටික කොහෙද තිබ්බේ? ගස්වල බෙන ASCII. ගස්වල බෙනවල මේ විදිහට ස්වාමීන් වහන්සේ ඇඟිලි එකතු කර යනකොට ඇඟිලි අඩු වෙනවා. මොකද කපුටෝ එක එක සත්තු ඇවිල්ලා අර අරන් යනවා. උකුස්සෝ ඇවිල්ලා ඒව අරන් යනවා. ඊට පස්සේ මම පඳුරු ඇස්සේ හැංගුවා. ඒත් බෑ. සත්තු කනෝ. නරි අරන් යනවා. පස්සේ පින්වත්නි ස්වාමීන් වහන්සේ කල්පනා කරා මේක මේ පිට කොහෙවත් තියලා බෑ එකතු කරගන්න බෑ. මේක මගේ ළඟම තියාගන්න වෙනවා. ඉතින් කොහොමද මම ඇඟිලි 1000ක් දැන් එකතු කරන්න ඕනේ ගුරුවරයාට. ඇඟිලි 1000ක් කොහොමද මම ළඟ තියාගන්නේ කියලා දවසක් දෙකක් තිස්සේ කල්පනා කරනවා කොහොමද මම මේ ඇඟිලි ටික රැකගන්නේ. දැන් මිනිස්සු 100 ගාණක් මරුවා. මරපු එක මිනිස්සෙකුගේවත් ඇඟිලි නෑ දැන්. දැන් මම මොකද්ද කරන්නේ? කොහොමද ඇඟිලි 1000ක් රැකගන්නේ? කොහොම දවස් කීපයක් කල්පනා කර ඉන්නකොට තමයි ඔළුවට ආවේ වැල්වල ගැට ගහලා ඇඟේ අමුණ ගන්නවත් ඕනේ. එදා ඉඳලා තමයි අඟුලිමාලය කියලා නම හැදුනේ. එදා ඉඳලා තමයි ඇඟිලි එකින් එක 999ක් දක්වා මාලෙට එකතු වුනේ. ඒතර මාලෙට එකතු වෙච්ච 999 විතරද මේ මිනිස්සයා මැරුවේ? නෑ අර ගස් බෙන ASCII පඳුරු ASCII හංගපු ඇඟිලි ගත්තට පස්සේ පින්වත්නි 10 ගාණක් මරලා තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දමනය කළේ මේ 100 ගාණක් මරපු මිනිසෙක් නෙමෙයි 10 ගාණක් මරපු මිනිසෙක් වයි දමනය කළේ. බුදුරජාණන් වහන්සේගේ ගුණේ චුට්ටක් නිකන් හැල්ලු වෙලා කියලා දැනුණා. මේ ඊට වඩා දරුණු මිනිමරුවෙක් 900 කියන්නේ 100 ගානන්නේ 10 ගානකින් මරපු මිනිස්සෙක් මේ দমনය කළේ. ඒ නිසා ඒක නිවැරදි කරගන්න මෙතන 900 ගානක් නෙමේ 10 ගානක්. එතකොට දැන් මේ අඟුලිමාල කොහොමින් හරි මහණුන බව දන්නවා. দমনය වෙලා. දන්න කතා ටික කියන්නේ නැතුව මම මේ වෙනත් දෙයක් කියන්න ඔබට උත්සාහ කරන්නේ. මහාන වෙලා පින්වත්නි පින්දපාත වඩිනකොට මිනිස්සු මේ ස්වාමීන් වහන්සේව දකිනකොට මිනිස්සුන්ට තිබෙ පුදුමාකාර බයක්. ඔබ දන්නවා ගමේ පාතාලේ මිනිසෙක් ඉන්නවා නම් අහුවෙන කෙනා මරනවා නම් ඒ මිනිසයා පාරේ බහැලා යනකොට මිනිස්සු ගෙවල් වලට රිංගගනි. දොරවල් වහගනි. බයේ ඇඟ ගැහි ඉඳි. සෙල්ලම් කරන ළමයිව ඉක්මනට ඇදලා ගෙට දාගනි. මිනිස්සු ඉන්නේ සම්පූර්ණයෙන් ඇඟේ ලේ වතුර වෙලා ඒ වගේ මිනිස්සෙක් තමන්ගේ නගරේ තැන් වල ඇවිදිනවනම් පින්වත්නි දැන් අඟුලිමාල මහණුනාට මිනිසුන්ට විශ්වාසයක් නැහැ. ඇයි හේතුව? මිනිස්සු හිතුවා කැලේට දැන් මිනිස්සු යන්නේ නැහැ. ඒ නිසා ඇඟිලි මාලේ දැන් හදාගන්න මිනිහට විදිහක් නැහැ. මිනිස්සු එන්නේ නැති හින්දා. පස්සේ මිනිස්සු කල්පනා කළා මේ මිනිසයා දැන් මේ මහාන වෙලා පින්ඩපාත යනවා කියලා කරනවා ඇති උඩර වැටියා.
මොකද හේතුව පිණ්ඩපාත යන වැඩේදී මිනිස්සු ඇඟිල්ලත් අරගෙනම හාමුදුරුවෝ ළඟට යනවනේ. එතකොට අස්සේ පිහියක් හංගගෙන ආවොත් එහෙම ඇඟිල්ල කබල පාත්‍රය ඇතුළටම දාගන්න පුළුවන්. ඒ නිසා මේක මේ උත්තර වැට්ටියක් කරන්නේ ඔය නම් පිණ්ඩපාත යනවා නෙමෙයි කියලා කවුරුවත් පින්වත්නි දානි පූජා කරන්න ආවේ නැහැ. ඒ කියන්නේ ශ්‍රද්ධාවන්ත මිනිස්සෙට උනත් මේ මිනිස්සයා දැකීට සැකයි. මිනිස්සයා නෙමෙයි වෙනකොට බොහොම පිං ඇති සායනාසනෙම. මිනිස්සු කල්පනා කරන්නේ මිනිස්සයා කියලානේ. මිනිස්සු කල්පනා කරන්නේ මේ තාම හොරා. තාම මැරවරයා, මිනිමරුවා. ඒ සංඥාව දැන් තියෙන්නේ. දැන් ඔබ මට කියන්න මෙතන පංච උපාදානස්කන්ධය මම දැන් කියලා දුන්න විදිහට ගලපල පොඩ්ඩක් කියන්න බලන්න. අඟුලිමාල නම් වූ ස්වාමීන් වහන්සේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච ඇහැට පෙනෙන රූපකයක්. ඒතර දැන් මේ රූප පේනකොට විඥාණයෙන් දැනගන්නවද නැද්ද? මොන විඥාණයෙන්ද දැනගන්නේ? ඇසේ විඥාණයෙන් දැනගන්නවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඈත දකින්නවා කියන එක මොකද්ද? ඇහි විඥාණයෙන් දැනගන්නවා. ඊට පස්සේ මිනිස්සුන්ට වේදනා සංඥා සංකාර හට ගන්නවද නැද්ද? මොකද්ද හටගන්න වේදනාව? දුක් වේදනාවක්. සංඥාව මොකද්ද? මිනිමරුවා කියන සංඥාව. මරවරයා අඟුලිමාල කියන මරවරයා කියන සංඥාව. දැන් මරවරයා කියන සංඥාව නිසාමයි දුක් වේදනාවක් තියෙන්නේ. ඊට පස්සේ සංකාර කියන චේතනා පහළ වෙලා මිනිසු සිත කය වචන හසුරුවුවා. කොහොමද හැසිරෙන්නේ? දුවනවා. ඈත ඉඳලා ගල් ගහනවා. පොළු වලින් ගහනවා. බනිනවා. දොරවල් වහ ගන්නවා. ළමයින්ව ගෙටි ගන්නවා. මේ විදිහට නොයෙකුත් විදිහට දැන් සිත කය වචන හසුරවනවා සංකාර කියන චේතනා පහල කර කර. දැන් වන වේදනා සංඥා සංකාර කියන තුනම මේ වෙලාවේ මිනිසු තුල හට ගන්නවද නැද්ද? හට ගන්නවා. හටගන්නේ අර සංඥාවට අනුව. මොන සංඥාවද? මරවරයා කියන සංඥාවට අනුව. ස්වාමීන් වහන්සේ පින්වත්නි හැමදාම පොළු පාරවල් කාලා ලේ පෙරාගෙන ගල් මුල් වලට පාත්තර කුඩු වෙලා සිවුරු ඉරාගෙන දුකසේ තමයි ආරාමයට යන්නේ හැමදාම. මේ විදිහට දුක් විඳගෙන ආරාමයට යන ස්වාමීන් වහන්සේව දකිනකොට දුකයි. සමහර ස්වාමීන් වහන්සේලාට මොනවා කරන්නද? බුදුරජාණන් වහන්සේට අනාගතයේ යම්කිසි දෙයක් දකින්න ලැබුණා. උන්වහන්සේ පුංචි පණිවිඩයක් දුන්නා. බ්‍රාහ්මණය ඉවසන්න කිව්වා. මේ ඔබ කරගත්තු අකුසල් නිරේ ඉපදුනා නම් විඳින්න වෙන දුක කිව්වා මේ ජීවිතේ විඳින්නේ. ඒ නිසා ටිකක් ඉවසන්න කිව්වා. දැන් මොකද වෙන්නේ පින්වත්නි? මේ විදිහට ගල් මුල් කාලා දානි ටිකක්වත් නැතුව දුකසේ වඩින මේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේට බැරිම තැන බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා එක අවස්ථාවක කියනවා අනේ ස්වාමීනි මට නම් දැන් බෑ කියනවා. පින්වත්නි මිනිස්සු අතරට ගමට පින්ඩපාත යන අතරෙත් දුක් විඳිනවා මදිවට භාවනා කරන්න වාඩි වෙන වෙලාවෙත් විඳින්නේ දුකක්මයි. මොකද භාවනා කරන්න S2 පියාගත්තට පස්සේ විවිධ දේ මර ලතෝනි කනට ඇහෙනවා. අර කැලේ දෝංකාර දීලා මාව මරන්න එපා. මගේ දරුවෝ අහිංසකයි. මගේ දරුවෝ මට බලන්න බැරි වෙනවා. මගේ දරුවෝ අනාථ වෙනවා. අනේ මාව මරන්න එපා කිය මිනිස්සු කෑ ගහපු හඬවල් රැව් පිළිරැව් දෙනවලු. භාවනා කරන්න වාඩි වුණාට පස්සේ ඔබ දැන් බලන්න ආශ්චර්යමත් මහා පූර්ව සිද්ධියක් දැන් වෙනවා. අපි හැම දෙනෙක්ම අහලා තියෙනවා පින්වත්නි අඟුලිමාල පිරිත. අඟුලිමාල පිරිත සම්බන්ධව දැන් මේ පොත්වල තියෙන්නේ කොහොමද? මේ පිරිත බුදුරජාණන් වහන්සේ ලෝකෙට ගැබිනි මව්වරු සඳහා දායාද කරපු පිරිතක් කියලා. ඒ නිසා අපි දන්නවා අපි හැම කෙනෙක්ම උපදින්න කලින් අපි වෙනුවෙන් කියවෙච්ච එක පළවෙනිම පිරිත. අපි ඕන කෙනෙක් වෙනුවෙන් විවිධ විශේෂ අවස්ථාවලදී පිරිත් කියව ගන්නවා. ස්වාමීන් වහන්සේලා ලව්වා. අපි හැම කෙනෙකුගේම වගේ සාමාන්‍ය ජීවිතේ මුලින්ම අපේ දේශා කියවෙච්ච පිරිත මොකද්ද කියලා අහුවොත් කරණීය මෙත්ත සූත්‍රයවත් මහා මංගල සූත්‍රයවත් රතන සූත්‍රයවත් නෙමෙයි මොකද්ද? අඟුලිමාල පිරිත. ජීවිතේ පළවෙනියට අපි මව් කුසේ ඉඳලම අහපු පිරිත. එතකොට පින්වත්නි අඟුලිමාල පිරිත මේ විදිහට අපිට ලැබුණ තැන ඔබ නිකන් අහලා ඇති. අර අම්මා කෙනෙක් දවස් 7ක් තිස්සේ කෑ ගහනවා මර ලතෝනි දිදී. මොකද දරුවා මව් කුසෙන් බිහි වෙන්න ගර්භාෂය තුල ඔබ දන්නවා දරුවා අනිත් පැත්තට හැරෙනවා. මව් කුසේ ඉන්න දරුවා. ඒ කියන්නේ හිස යටි අතට හැරෙනවා. ඒ හැරෙන අතරේ දරුවා හිර වෙලා.
දැන් මාස 10ක් හරි දරුවා හිර වෙලා බිහි කරගන්න බැරුව මරලා තෝනි දීලා කෑ ගහනවා. එතකොට පින්වත්නි 7 වෙනි දවසෙත් මේ හඬ ඇහෙනකොට මේ ස්වාමීන් වහන්සේට විශේෂත්වයක්. ඒ ගෙදර ගෑනු කෙනා හැමදාම කෑ ගහනවා. ජේතවනාරාමයට නිතර යන්නේන මිනිස්සෙක් ඈත යනවා දැකලා ඇහුවා අර ගෑනු කෙනා කෑ ගහන්නේ ඇයි කියලා. කිව්වා ප්‍රසූත වේදනාවෙන් කෑ ගහනවා දරුවා හිර වෙලා කියලා. ස්වාමීන් වහන්සේ ගැන කල්පනා කර කර ගියා ජේතවනයේට. ගිහිල්ලා පින්වත්නි බුදුරජාණන් වහන්සේට කිව්වට පස්සේ උන්වහන්සේ තමයි සත්‍යක්‍රියාව කියන්නේ. මොකද ඒ සත්‍යක්‍රියාව තියෙන කියලා ඔබ දන්නවා. යතෝ හම්බග්නි අරියය ජාතිය ජාතෝ නාවිජානාමි සංචිච්චපාන දීවිතවරෝපේත නේ. මොකද වෙන්නේ? බගිනි කියන්නේ නංගි. කියන නංගි මම අලුතෙන් ආර්ය ජාතික ඉපදුනා. මං ඉපදිච්ච දවස් ඉඳලා කිසිම විදියක ප්‍රාණඝාතයක් කරලා නැහැ. නංගි මේක සත්‍යයක්. ඒ සත්‍යයේ බලෙන් ඔයා සුවපත් වේවා. මං අලුතෙන් නැවත ඉපදිච්ච මේ ජීවිතය තුළ ප්‍රාණඝාත කළේ නෑ වගේ ඉදිරියට කරන්නෙත් නෑ. මගේ මේ වචනේ සත්‍යයක් නම් නංගි ඔයාගේ ගර්භාෂයේ සුවපත් වේවා, දරුවා සුවසේ බිහි වේවා කියනකොට පින්වත්නි මොකද උනේ? කිසිදු බාධාවක් නැතුව දරුවා සුවසේ බිහි වුණා. දේශනාවල තියෙනවා නිකන් පැන් කෙන්ඩියකින් වතුර ටිකක් වක් කරනකොට බොහොම ලිහිල්ව වතුර ටික බිමට වැක්කිරනවා වගේ දරුවා බිහි වෙලා තියෙන්නේ අම්මාටත් නොදැනි. අර සත්‍යක්‍රියාව කියනවාත් එක්කම ආශ්චර්යයක්. අදටත් ඉන්දියාවේ ගියත් ඔබට ඒ අඟුලිමාල පිරිත කියවෙච්ච තැන තාමත් තියෙනවා. තාමත් එතන ඒ විදිහට සටහන් සහිතව නටබුන් සහිතව තියෙන්නේ ඇයි? ඒ අසරිමත් සිදුවීමක් සිද්ධ වෙලා ලෝකෙට තාමත් ඒ සත්‍යක්‍රියාවේ බලය එන හින්දා. පින්වත්නි දැන් කතාව ඕක නෙමෙයි. ඔය ටික දන්නව ඔබ. එතකොට ඔය පිරිතෙන් වෙච්ච ආනිසංසෙ මොකද්ද කියලා ඔබ දන්නව? මොකද ආනිසංසෙ? අම්මා කෙනෙක් සුවපත් වුණා. අදටත් අම්මලා සුවපත් වෙනවා. ඕක තමයි අපි දන්න කතාව. නමුත් මෙතන නොදන්න කතාවක් තියෙනවා. ඒ මොකද්ද? මේ පිරිතෙන් පින්වත්නි ඒ බඩදරු අම්මව සුවපත් කරපේක පමණක් නෙමෙයි සිද්ධ වෙච්ච ප්‍රතිඵලය. එක ගලකින් කුරුල්ල දෙන්නෙක් නෙමෙයි කුරුල්ල 4-5 දෙනෙකුටත් වඩා කඩා ගන්නවා වගේ එක පිරිතකින් ප්‍රතිඵල රාශියක් උදා කරගත්තා කොහොමද කියලා විමසලා බලමු. බුදුරජාණන් වහන්සේ දන්නවා ලෝකේ පංච උපාදානස්කන්ධය සකස් වෙන විදිහ. එතකොට මේ පංච උපාදානස්කන්ධය තුල ලෝකයා ගැට ගැහිලා යන හැටි දන්නවා. අපි කියපු රූප වේදනා සංඥා සංකාර විඥාන මිනිසු තුළ හට ගන්න විදිහ උන්වහන්සේ දන්නවා. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ක්‍රමය භාවිතා කරලා මිනිසුන් තුළ තියෙන මේ ප්‍රශ්නේ උන්වහන්සේ දන්න දැන් සංඥාවට අනුව තමයි ඔක්කොම කතන්දරේ තියෙන්නේ කියලා දන්නවා. උන්වහන්සේ දන්නවා දැන් මෙතන කළ යුතු දේ මොකක්ද කියලා. මේ පිරිත කියවෙලා නංගි දැම්මන් අලුත් කෙනෙක් මන් දැන් ප්‍රාණඝාත කරන්නේ නැහැ. ඒක සත්‍යයක් නම් ඔයා සුවපත් වේවා කියලා සත්‍යක්‍රියා කරනකොට අර නංගි සාක්ෂියක් වෙලා දරුවා බිහි වෙනකොට දැන් පින්වත්නි ලෝකේ ඒ රටේ මිනිස්සු හැම තැනම කතාවට ගියේ මොකද්ද මාතෘකාව? බලන්නකො මෙහෙම දෙයක් වෙලානේ. අන්න හිතා ගන්න බැරි වැඩක් වෙලා කියලා දැන් හැමෝම කතා වෙනවා. එතකොට පින්වත්නි මේ සියලු දෙනා අතර කතා බහට අඟුලිමාල ස්වාමීන් වහන්සේගේ සිද්ධිය ඇවිල්ලා දැන් හැමෝම කියනවා එහෙනම් මේ වචනේ කියන්නේ ඒකට සත්‍යයක් නේ. දැන් එහෙනම් සත්තු මරණය සම්පූර්ණයෙන් නවත්තලා මිනි මරණ එක. එහෙනම් දැන් පුදුම වෙනසක් නේ ඒක. සෑහෙන වටිනවනේ කියලා දැන් හැමෝම අතර කතාව. ඒතර පින්වත්නි දැන් මිනි මරුවා මැරවරයා කිය මිනිස්සුන්ගේ හිතේ තේච සංඥාව මුනිවරයා වුණාද නැද්ද? මුනිවරයා වුණා. සංඥාව මාරුණාද නැද්ද? සංඥාව මාරුණා. දැන් බලන්න මිනිස්සුන්ට තාමත් ඇහැට පෙනෙන අර රූපෙම තමයි. හැබැයි ඒ රූපේ විඥාණයෙන් දැනගත්තට සංඥාව වෙනස් වෙලා. මැරවරයා කියන සංඥාව මොකද වෙලා තියෙන්නේ? මුනිවරයා වෙලා. මැරවරයා සංඥා මුනිවරයා වෙච්ච ගමන් වේදනා සංඥා සංකාර කියන තුනම වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? දැන් මුනිවරයා බවට සංඥාව මාරුණාට පස්සේ වේදනාව දුක් වේදනාවද තවදුරටත් නෑ. දැන් වේදනාව සැප වේදනාව. දැන් ශාන්ත මුනිවරයෙක්ගේ ඇහින් බලන්නේ මිනිස්සු. දැන් එතකොට බලන්න මිනිස්සුන්ගේ චේතනාවලට මොකද උනේ? සංකාර වලට ඉස්සර
මරවරයා කියන සංඥාවට දුක් වේදනාවක් ඇවිල්ලා චේතනා පහළුනේ ගල් ගහන්න, මුල් ගහන්න, බනින්න, හැංගෙන්න, දුවන්න. දැන් ඉන්නේ මොනවද චේතනා? ළඟට යන්න, වඳින්න, දාන පූජා කරන්න, පින් රැස් කරගන්න කියන චේතනා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි කිසි කෙනෙකුට රටේ කිසි කෙනෙකුට ගිහිල්ලා කිව්වේ නෑ මේ භික්ෂුව වැරදි නෑ මේ භික්ෂුව හොඳයි කියලා. උන්වහන්සේ එක කෙනෙකුට වචනයක් පාවිච්චි කරේ නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපූර්ව විදිහට පිරිතක් පාවිච්චි කරලා ලෝකයක් වෙනස් කළා. බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා පින්වත්නි රටේ විශාල පිරිසකගේ සංඥාව මාරු කරලා මිනිසුන්ගේ දුක් වේදනා නැති කරන්න, සැප වේදනා වලට හැරෙව්වා. බලන්න මෙතන වෙච්ච ප්‍රතිඵල කීපයක් විතරක් මං කියන්නම්. අර අම්මා සෝපත් වෙච්ච එක එකක් විතරයි. අදටත් ලෝකේ අම්මලා සෝපත් වෙන එක එකක් විතරයි. එක පැත්තකින් මිනිස්සු පව් කරගත්තා, ගල් මුල් ගහලා ඒ මිනිස්සුන්ව පවෙන් මුදව ගත්තා. ඔන්න තව ප්‍රතිඵලයක්. මේක පිරිතක ප්‍රතිඵල. ස්වාමීන් වහන්සේ අප්‍රමාණ ගල් මුල් පහරවල වලට ලක් වෙලා දානි නැතුව දුක් විඳගෙන පීඩා වින්දා. ඒ ස්වාමීන් වහන්සේවත් දුකෙන් මුදව ගත්තා මේක පිරිතකින්. ඊළඟට පින්වත්නි මිනිස්සු බයෙන් පැතිගැනීමෙන් ගෙවල් වලට රිංගගෙන දුකසේ ගෙවුව මිනිසුන්ගේ කාලේ අවසන් කරලා මිනිසුන්ව නිර්භය කළා එක පිරිතකින්. ඊළඟට මිනිස්සු මෙතෙක්කල් පව් කරගන්න එක නැවතුවා වගේම නොකල පිනකට මිනිසුන්ව පෙළඹුවා. දැන් මිනිස්සු පින් කරනවා දානි පූජා කරලා. තවත් ප්‍රතිඵලයක්. ප්‍රතිඵල රාශියක් සිද්ධ වුණේ කොහොමද? මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරලා තිබ්බ නිසා. ඒතර බලන්න පින්වත්නි අපි මේ කතා කරන මේ අඟුලිමාල පිරිතේ අපි දන්නේ පොඩ්ඩයි. අපි දන්නේ බුදුරජාණන් වහන්සේ මේ ඥානු කෙනෙක් සෝපත් කළා කියන ගුණය විතරයි. නමුත් උන්වහන්සේ කාන්තාවක් විතරද සෝපත් කළේ මේ පිරිත නිසා අර මුළු සවැත් නුවරම මිනිසුන්ගේ මනස සෝපත් කළා. එක පිරිතකින්. ඒ බුදු ගුණ දැනෙන්නේ අපිට ටික ටික ගැඹුරට මේ ධර්මයේ ටික ටික ගැඹුරින් දැනගන්න. අපි දන්නේ ධර්මයේ කොච්චරක්ද? දන්න මට්ටමට අපි බුදු ගුණ දන්නවා. ඒකයි කතාව. ඒ නිසා ඔබ හැම දිනාටම මම ආශිර්වාද කරනවා පින්වත්නි. අපිට මේ සංඥා මාරු කළාට පස්සේ වේදනා සංකාර සියල්ල මාරු වෙනවා කියන එක මම ඔබට කතාවකට ගත්තේ මේකයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ විදිහට සීලයක් රකින්න පටන් ගත්ත කෙනා අරහත්ත්ව දක්වාත් ගිහිල්ලා පිරිනිවන් පානකම්ම යෝනිසෝ මනසකාරයෙන් නුවණින් විමසන්න තියෙන මොකද්ද? පංච උපාදානස්කන්ධ ගැන. එතකොට වෙන්නේ මොකද්ද? සංඥාව ගැන Tamanට තේරෙනවා. සංඥාව ගැන තේරෙනකොට තේරෙයි නිත්‍ය සංඥා නෙමෙයි ලෝකේ අනිත්‍ය සංඥා කියලා. සංඥාව වෙනස් වෙනවා. සබ්බ සංඥා නෙමෙයි දුක්ඛ සංඥා, ආත්ම සංඥා නෙමෙයි අනාත්ම සංඥා, සුභ සංඥා නෙමෙයි අසුභ සංඥා කියලා සංඥා මාරු වෙනවා. සංඥා මාරුනාට පස්සේ තමන්ගේ චේතනාවලින් කරන කියන හිතන දේත් මාරු වෙනවා. ඊට පස්සේ යාගේ ධර්ම මාර්ගෙ නිකම්ම හැදෙනවා. හැමෝම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගෙ වඩන්නේ කොහොමද මේ ධර්ම මාර්ගෙ දිනු කරන්නේ? මොකද මේ සංඥා මාරු කරන්නේ එච්චරයි. සංඥා මාරු කරාලා පස්සේ ඔක්කොම වෙනස් වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට හැමතිස්සෙම වදාළ සංඥා මාරු කරන ක්‍රමයක්. භාවනාව කියන්නේ සංඥා මාරු කරන එක. වෛර සංඥාවට මෛත්‍රී සංඥාව දාගන්න. සංඥා මාරු වෙච්ච ගමන් කරන කියන හිතන ඔක්කොම වෙනස් වෙනවා. සංඥාවල දස සංඥාවලදී අපිට පෙන්වන අනිත්‍ය සංඥා, පහාන සංඥා, විරාග සංඥා, ආදීනව සංඥා නේ, ලෝකේ අනබිරත සංඥා, ඊළඟට තව තියෙන ඔය අට්ටික සංඥා, ආහාරේ පටික්කුල සංඥා, මරණ සති සංඥා. මේ සංඥා කියලා මොකද්ද මේ? ඒ සංඥාවෙන් කරන්නේ මොකද්ද? වැරදිච්ච සංඥා ටික හරි ගස්සනවා. හරියට මැරවරයා කියලා වැරදිච්ච සංඥා මුනිවරයා බවට වෙනස් කළා වගේ. සංඥා වෙනස් වෙච්ච ගමන් කරන කියන හිතන සියල්ල වෙනස් වෙනවා. ඒ සියල්ල ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ගොඩ නැගෙනවා. ඔබට කෙටියෙන්ම මේ මුළු ධර්ම මාර්ගය විදිහට තේරුම් කරලා දුන්නේ. ඔබ සියලු දෙනාට මේ කාලේ හැටියට තම තමන්ට මේ ධර්මයේ වැටහෙවා. සියලු දෙනාට මේ උතුම් ලැබපු වෙසක් පුන් පොහොය දවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ආශිර්වාද කරනවා. අද දවසේ පින්වත්නි අපි මේ ඕමාන් දේශයට වැඩම කරලා පවත්වපු අවසාන ධර්ම දේශනාව. මේ සියලු දේශනා හොඳට නුවණින් විමසුවොත් ඔබට ජීවිතේ පරිපූර්ණ අවබෝධයක් කරා යාමටම මේ කරපු දේශනා බොහෝ දුරට උපකාරී වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔබටත් අපි හැම දිනාටමත් මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ විදිහට
ධර්ම දේශනා කරන්න, ධර්ම ශ්‍රවණය කරන්න සියලු කටයුතු සලසලා දුන්නේ අපේ පින්වත් තානාපතිතුමා. එතුමාගේ අවසරය මෙතන නොලැබෙන්නට ඔබ හැම දිනාටම මේ විදිහට එකතු වෙලා මෙතන ලංකාවේ සංඥාවෙන් පන්සලකට ඇවිල්ලා වඳුම් පෙදුම් කරන්න ධර්මය අහන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි පළමු කොට එතුමාවත් එතුමාගෙන් පසුව මේ භූමියේ සියලු ආකාරයෙන් ඒ බෞද්ධ කමිටුවේ සියලුම පින්වත් පිරිස කැපවෙච්ච ආකාරය අපි දැක්කා. පින්වත්නි, සියලු දෙනාම අපිට වචනයකින් හෝ බාධාවක් ස්වාමීන් වහන්සේලාට ඇති නොවන්නට, ස්වාමීන් වහන්සේලාට සුව පහසුව හැම අයුරින්ම සලසන්නට කටයුතු කළා. ඒ නිසා ඔබ සියලු දෙනාම පින්වත්නි ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් වරදක් සිදු වුණා කියලා හිතන්න එපා. ඔබ හැම දෙනාගේ මතින් ස්වාමීන් වහන්සේලාට බොහොම ඉහළින්ම සුව පහසුව සැලසීලා උන්වහන්සේලාගේ රැකවරණය ලැබුණා. එතකොට මට ආරාධනා කරාට පස්සේ තව ස්වාමීන් වහන්සේලා දෙනමක් වඩම්ම ගන්න කියලා මා හිතවත් මාතර ආරණ්‍ය සේනාසන දෙකක වැඩ සිටින අපේ මේ ස්වාමීන් වහන්සේලා දෙනම මම එකතු කරගත්ත. උන්වහන්සේලා සමාජයට වැඩිය ඇවිල්ලා ධර්ම දේශනා නොකර අපේ විල්පිට සන්නහස නම් යම් මට්ටමකට දේශනා පවත්වනවා. නමුත් අපේ දීපාලෝක සන්නහස බොහොම නිශ්ශබ්දව වැඩ ඉන්න කෙනෙක්. නමුත් මගේ ආරාධනාව කාරුණිකව පිළි අරගෙන මගේ ගමනට එකතු වෙලා ඔබ වෙනුවෙන් මේ දවස් ගණනාව තුලත් ඉදිරියටත් දහම් දේශනා කරමින් බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් සද්ධර්මයේ වෙනුවෙන් කැප වෙන අපේ ස්වාමීන් වහන්සේලා දෙනමටත් මම මේ වෙලාවේදී පින්පූර්වකව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කොළඹ ලංකාවෙද්දිත් මෙහෙදිත් සම්බන්ධීකරණ කටයුතු වලින් සෑහෙන වෙහෙස මහන්සි වෙච්ච ගාමිණී මහත්මයා ඇතුළු ඒ ප්‍රසන්ත මහත්මයා ප්‍රධාන නම් වශයෙන් සිහි වෙච්ච නොවෙච්ච හැම දෙනෙක්ම මේ වෙලාවේ මතක් කරනවා. වර්තමානයේ නිල වශයෙන් සභාපති ලේකම් වෙන දෙන්නගේ නම් දෙක මතක් කළේ. ඒ ගැන අනිත් අය කනගාටු වෙන්න එපා. මොකද හේතුව මේ අපේ නම් කියවුන්නේ නැහැ කියන එක මත ඔබට මම තව පුංචි අවවාදයක් දෙන්නම් පින්වත්නි. මේක කිව යුතුයි කියලා හිතන් හිටිය කාලේ නැතත් හදිසි හරි මේක කිව යුතුමයි අනිවාර්යයෙන්ම. ඔබට කකුලේ තමන්ගේ කකුලේ ඔය පාරේ යනකොට බලල්ලු මල පහ කරපු ඒවා පෑගිච්ච අවස්ථා තියෙනවද? එහෙනම් ඔබට මම මේ කියන එක තේරෙයි. ඒ පෑගුණාට පස්සේ පින්වත්නි ලෝකෙට පෙන්න මේන් බලන්න මගේ කකුලේ ෂෝක් එකක් පෑගුණා කියලා ලස්සනට ආඩම්බරයෙන් පෙන්නා ගියාද ඔබ කවදාකවත්? එහෙම ගියේ නෑ කවදාකවත්. පින්වත්නි ඒ අසුචි ටික ගෑවුනාට පස්සේ ඔබ ඒක එක්කෝ තනකොළ පිස්සක් ළඟම තියෙන තැනක් බලලා හීන්සරේ පේන්නේ නැති වෙන අතුල්ලගෙන යනවා. ඒ ගියේ අර නිකන් ඇවිදන් යනවා වගේ. අතුල්ලලා ඒත් මදි. වතුරක් අහුවෙච්ච ගමන් වතුරෙන් කොහොම හරි කකුල් දෙක හොදගත්තා. ඒ හොද ගන්නකොට ඔබ කකුල පිහිනකොට මේන් බලාපල්ලා මම මේ පිහිනවා කියලා පෙන්න පිස්සද? නෑ. සෝදනකොට බලාපල්ලකෝ මම මේක මේ සෝදනවා කියලා පෙන්න පිස්සද? නෑ. හොරෙන් තමයි ඒක කළේ. ආඩම්බරයද තිබ්බ ලැජ්ජාවක්ද? ලැජ්ජාවක්. දැන් මේක හොදනකොට පින්වත්නි මාන්නේ ඕව ගිහිල්ලාද? නෑනේ. මාන්නේ ඕව ගියාට පස්සේ ඕමාන වෙනවනේ. එහෙම වෙලා නෑ. නිහතමානීව හොරෙන් කාටවත් පේනවද කියලා අමාරුවෙන් පියගෙන දැන් ඔබ අපි හිතමු වැඩපොළට හරි කොහෙට හරි මේ මෙතෙන්ට හරි එනවා කියලා. ඒ ඇවිල්ලත් ඉන්නේ ලැජ්ජාවෙන් කාටවත් ගඳ එනවද දන්නෙත් නෑ. කොහේ හරි ඉතුරු වෙලා තියනවද දන්නේ නෑ. ලැජ්ජාවෙන්ම ඉන්නේ නේ. එතකොට පින්වත්නි මේ අසුචි වගේ තමයි දැන් බුද්ධ ශාසනයක් ලැබුණේ මොකටද කියලා හොඳට මතක තියාගන්න. අපිට මේ මනසේ තියෙනවා අර අවිද්‍යාව නම් වූ වෙරිමත නම් වූ අසුචි ටිකක් ගෑවිලා. මේ අසුචි සෝද ගන්න තමයි බුද්ධ ශාසනය ලැබුණේ. ඒතර මේ බුද්ධ ශාසනය තුළ අපි මොනවා හරි දෙයක් කරනවා නම්
පින්කම් හෝ ඒවා ධර්ම මාර්ග දියුණු කරන හෝ බණ අහන හෝ බණ දේශනා සංවිධානය කරන හෝ මොනවා හරි දෙයක් කරනවා නම් මේ හැම දෙයක්ම අපි කරන්නේ මොකද්ද? තනකොළ බිස්සේ පිහිනවා වතුර වලින් හොදනවා වගේ වැඩ. ඒ කියන්නේ මේ කෙලෙස් නැමැති අසුචි ටික හොදන්න අපි ගන්න උත්සාහයක්නේ. මේ ධර්ම දේශන ලෑස්ති කරලා හාමුදුරුවෝ වඩම්මලා වේස මහන්සියලා හැමදේම කරන්නේ මොකද්ද? මේ අසුචි ටික හොදගන්න දඟලනවා. එතකොට පින්වත්නි අපිට 아무තු කතාවක් තියෙනවා මේ වගේ බණ අහනකොට ධර්ම දේශන ලෑස්ති කරනකොට භාවනා කරනකොට සීල් රකින්නකොට ධර්ම කරුණු ටිකක් වැඩිපුර දැනගන්නකොට ලෝකෙට ටිකක් පෙන්නගෙන මම දෙයක් කරනවා කියලා අර 아무තු මාන්නේ ඕව ගිහිල්ලා නේ පෙන්වන්න උත්සාහ කරනවා මේ බලාපල්ලා මම දැන් බණ අහනවා මම දැන් මේව ලෑස්ති කරලා මම තමයි දැන් සභාපති මම තමයි ලේකම් මම තමයි අරයා මම තමයි මෙයා මම තමයි ඉස්සර ලේකම් මම තමයි ඉස්සර සභාපති. එතකොට මේ හැම සංවිධානයක්ම කරගෙන තමන් මේ කරන්නේ මොකද්ද? බුද්ධ ශාසනයේ නැමැති වතුර ටිකෙන් තනකොළ පිස්සෙන් අසුචි ටික සුද්ධ කරගන්න උත්සාහයක් ගන්නවා කියලා තමන් දන්නේ නැතිකමයි මේ හේතුව. ඒ කියන්නේ අසුචි හොදන්න උත්සාහ කරනවා අසුචි ගෑවිච්ච බව දන්නේත් නැහැ. ඒතර මෙතෙන්දී ඔබ තේරුම් ගන්න ඕනේ මේ ශාසනය ලැබිලා තමන් මේ පිරිසිදු වෙන උත්සාහ කරන එක ලෝකෙට පෙන්න කරන වැඩ නෙවෙයි ලැජ්ජාවෙන් කරන්න ඕන වැඩ. නිශ්ශබ්දව කරන්න ඕන වැඩ. මාන්නෙන් කරන වැඩක් නෙමෙයි නිහතමානීන් කරන්න ඕන වැඩක්. එතකොට පිරිසක් අතරට ආවට පස්සේ තනිය කාටවත් මේක පේනවත් දන්නේ නැහැ කියලා ලැජ්ජා වෙනවා වගේ කාටවත් දැනනවත් දන්නේ නැහැ කියලා ලැජ්ජා වෙනවා වගේ මං හොදගත්ත බව හරි කවුරු හරි දැක්කද දන්නේ නැහැ කියලා ලැජ්ජා වෙනවා වගේ මම දැන් ටිකක් ධර්මයේ දන්නවා කියලා කවුරුත් දන්නවද දන්නේ නැහැ කියලා ලැජ්ජා වෙන්න ඕනේ. මං දැන් මෙතන ලොකු සංවිධානයක් කරලා ගොඩක් පිංගම් වැඩ කළා කියලා කට්ටිය දැනගනීද දන්නේ නැහැ කියලා දැනගන්න ලැජ්ජා වෙන්න ඕනේ. අන්නේ විදියටයි පින්වත්නි තමන් ගැන සිතන්න ඕනේ කියලා ඔබ පොඩ්ඩක් ඔය කකුලේ ගෑවිලා කරගත්තු දේවල් ගැන සිහි කරලා මේ මොහොතේ තමන් කල යුත්තේ කුමක්ද කියලා චුට්ටක් හිතන්න. නැත්තම් වෙන්නේ මොකද්ද? කල්යාණ මිත්‍රයෝ ඇවිල්ලා අවවාදයක් කළත් ඒ අවවාදයට හිතට යන්නේ නැහැ. තමන් දැන් දෙයක් දන්නවනේ. තමන් දැන් දෙයක් කරනවනේ. ඒතර අර මාන්නේ ඕව ගිහිල්ලා ඉන්නේ තෝමානේනේ. ඊට පස්සේ පින්වත්නි කල්යාණ මිත්‍රයා හොද්දක් නම් ඒ හොද්දේ හැඳි ගෑවි තිබුණත් හැන්දට රහ දැනෙන්නේ නැහැ වගේ සත්පුරුෂයෝ ඇවිල්ලා යයි සත්පුරුෂයාගේ අගේ දැනෙලා නැහැ. සත්පුරුෂය අපවත් වුණාට පස්සේ තමයි තේරෙන්නේ සත්පුරුෂයාගේ අගේ. සෝමහාමුදුරන්ට තුනේ පින්වත් උන්වහන්සේ ඉන්න තාක්කල් උන්වහන්සේගේ හොද්දේ හැඳි ගෑවි හිටියයටත් ඒ හොද්දට තීච්ච රසේ ගෑවිච්ච හැඳි වලට දැනුනේ නැහැ. ඉතින් ඒ වගේ සත්පුරුෂයන්ට කිව්වා හොද්දේ චුට්ටක් ගෑවුණත් දිවක් වගේ රහ දැනෙන්නේ. නිසා ඔබ අර මට තියෙන මේ කෙලෙස් නැමැති අසුචි ටික සුද්ධ කරගන්න දඟලන දඟලිල්ලක් විතරයි මේක කියලා හිතන තාක්කල් ඔබ ඉන්නේ පින්වත්නි සත්පුරුෂ දිවක් වගේ. එතකොට ඔබට සත්පුරුෂයාගේ පුංචි අවස්ථාවක් වටිනවා. එනිසා ඔබ සියලු දෙනාට අවසාන වශයෙන් දෙන්න තියෙන අවවාදය මේකයි. ඔබ හැම දෙනාම තමන් රැස් කරගත්ත තමන්ගේ පින් ගැන සතුටින් සිහි කරලා අනුමෝදන් වෙන්න පින් කැමති දෙවියෝ මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා කියලා සාදු කියන්න. සංසාරගත යම්තාක් සිහි වෙච්ච නොවෙච්ච ඥාතියෝ ඇතනම් ඒ සියලු ඥාතියොත් මේ පින් අනුමෝදන් වෙලා පරලොව සැනසෙත්වා කියලා සාදු කියන්න. අද දවසේ දායකත්වයේ තමයි ශ්‍රී ලංකා විද්‍යාලයේ අපේ පින්වත් විදුහල්පතිතුමා ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් කැප වෙලා මේ පහුගිය කාලෙත් ධර්ම දේශනා ශ්‍රවණය කළා. ඊයේ දවසෙත් මම නිකන් අමාරුවේ දාන්න වගේ ප්‍රශ්නයක් ඇහුවා නිවස කොහෙද කියලා. එතුමා ලේසියෙන් එහෙම අමාරු වැටෙන කෙනෙක් නෙමෙයි. මොකද අපි දන්නවා එතුමා අපේ රටෙත් සෑහෙන මේ දෙයක් කරපු කෙනෙක්. එතුමා ඒ වගේම ධර්මයේ හොඳින් විමසන කෙනෙක්. එතුමා හරිම උත්තරේ දුන්නා ස්වාමීනි මේ වෙලාවේ මගේ ගේ තියෙන මගේ මනස කියලා. ඒකමයි උත්තරේ මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතුමාවත් ඒ වගේම ගුරු මණ්ඩලය, කළමනාකරණ මණ්ඩලය, දෙමව්පිය කමිටුව සහ සියලු සුබ පතන්නන් දායකත්වයේ දරලා තිබෙනවා. අරමුණ ශ්‍රී ලංකා විද්‍යාලයේ සේවයේ නියුතුව සිට මිය පරලෝකීය ගුරු මණ්ඩලයටත් සිසු දරුවන්ටත් ශ්‍රී ලංකා විද්‍යාලයේ සේවයේ නියුතුව සිටින සියලු දෙනාගේ නමින් මියගිය සියලු ඥාති සමූහයාටත් ඕමානී ශ්‍රී ලංකා විදුහල ආරම්භ 25 වසරක් සපිරෙන මේ අවුරුද්දේ විදුහලේ අනාගත කටයුතු සාර්ථක කර ගැනීමටත් ඒ සත් අරමුණු වශයෙන් ඇති කරගෙන තිබෙනවා. දන්සලේ කටයුතු වලටත් පින්වත්නි අනිගොත් සියලු දන්සල් වලටත් අනුජා ඇතුළු හිතවත් මිතුරියන් පිරිස සහ සුරේෂා රුක්මල් උදේ ඇතුළු පිරිස දායකත්වයෙන් දරලා තිබෙනවා. ඕමාන් රට පාලනය කරන සුල්තාන් කාබුස් රජතුමාවත් සිහි කරලා තියෙනවා. එතුමා ගැනත් මේ කියන්නේ එතුමා
මන්නම් දැක්ක මහ බුදුන් මිනිසෙක්. ඒ කියන්නේ සාමාන්‍ය පින්වත්නි බුදුරජාණන් වහන්සේරුණත් බැන්න පිරිසක් හිටියා. මේ ලෝකේ ඕනම කෙනෙකුට බණින පිරිස් ඉන්නවා. මෙතුමන්ටත් බණින්න අය ඇති. නමුත් පුදුමයි කියන්නේ ලේසියෙන් මට අද වෙනකන් මම උත්සාහ කරා එක්කෙනෙක් හරි හම්බෙයිද කියලා මේ කිසි කෙනෙක් හම්බුනේ නැහැ. කියන තා කිව්වනම් කිව්වේ එතුමාගේ ගුණ. එතුමා දෙවියෙක් වගේ සමහරව ඇහැට කඳුළු පුරවගෙන එතුමා ගැන කතා කළේ. ඉතින් එවැනි රජෙක් රජ කරන රාජ්‍යයකට එන්න ලැබිච්ච එක අපි වාසනාවක් හැටියට සලකනවා. ගරු තානාපතිතුමාත් එම මැතිනියත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනා අවමානීය වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන් පිරිස විහාරස්ථ දායක සභාව උපකාර කළ සෑම සිහි කරගෙන තිබෙනවා. මේ සියලු සත්තරමුණු ඒ අයුරින්ම සඵල වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අපි ආපු දවසේ ඉඳලා අද වෙනකම් පින්වත්නි ඔබට ඔබ විසින් අපිට කරපු උපකාරයන් වලදී අපෝපස්ථානවල සංඝෝපස්ථානවල ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් කැප වෙලා කටයුතු කරපු තැන් කියන්න බොහෝයි. නමුත් ඉතින් දැනටත් ප්‍රමාදයි මට ගුවන් යානයේට. මොකද මේක පරක් වුණොත් පින්වත්නි හෙට ගුවන් යානයක් ගන්න බෑ. මං හෙට දවසේම ඕස්ට්‍රේලියාවට පිටත් වෙන්න ඕනේ. ඒ නිසා අද දවසේ යා යුතුමයි. ඔබට මෙතෙක් මේ රැස් කරගත්ත සියලු පින් බලෙන් ඔබගේ මෙලොව යහපතම සැලසේවා. ඔබ සැමට කායික මානසික නිදුක් නිරෝගී සුව දිගාසිරි සැලසේවා. සියලු දෙනාට මුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඉක්මන් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අපි පින්වත් ස්වාමින් වහන්සේ වන්දනා කරමු ගෞරවයෙන් යුක්තව. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකෙත්තං අනුත්තරං දුර්ලභේන මාලද්දං බුද්ධ පුත්තං නමම. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකෙත්තං අනුත්තරං දුර්ලභේන මාලද්දං බුද්ධ පුත්තං නමමහං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකෙත්තං අනුත්තරං දුර්ලභේන මාලද්දං බුද්ධ පුත්තං නමමහං. සාදු සාදු. පිහිනමු පිහින